නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ධර්මකාමී වාසනාවන්ත පින්වතුනි, පිළිවෙලින් පවත්වාගෙන යන පාලි පාඩම් මාලාවෙහි 9 වෙනි දවසයි එළඹිලා තියෙන්නේ. මීට පෙර අපි සිද්ධ කරගත්ත ඒ මූලික පාඩම් වලින් අපි ක්‍රමානුකූලව මේ ව්‍යාකරණ ඉගෙන ගැනීමට අවශ්‍ය වන මූලික දැනුම් පද්ධති අපි යම් දුරකට ගොඩනගා ගත්තා. මූලාශ්‍රයන් පදනම් කරගෙන අපි ආරම්භ කරේ කෙලින්ම බුද්ධ වචනයේම තියෙන, අපි දන්නවා සාත්තං සබ්භ්‍යංජනං කියලා අපි ඉගෙන ගත්තා. මෙන්න මේ සාත්තං සබ්භ්‍යංජනං කියන බුද්ධ දේශනාවේම තිබෙන විශේෂ අර්ථ දැක්වීමකින්, අර්ථ සහිත ව්‍යංජන සහිත, එන්න මේ අර්ථයන් අපි පදනම් කරගෙන අන්න ඒ අර්ථයන්ට මේ නෙත්ති ප්‍රකරණයේ තියෙන අර්ථ පද සහ ව්‍යංජන පද වශයෙන් වෙන් කරගෙන අන්න ඒ අර්ථ පද මොනවාද, ව්‍යංජන පද මොනවාද කියන එක පැහැදිලි කරගෙන එතනින් ක්‍රමානුකූලව අක්ෂර, පද, ව්‍යංජන, නිරුක්ති ওই විදිහට දේශනාවෙන්ම අපි මේ ව්‍යාකරණ විෂයට බැසගන්නේ කොහොමද කියන එක පැහැදිලි කරගත්තා. ඉතින් මුල් පාඩම් වලට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් කාට හරි ඒ පාඩම් අපේ YouTube නාලිකාවේ තියෙනවා. ඒවා ශ්‍රවණය කරලා තමන්ගේ දැනුම අලුත් කරගන්න. එතකොට අන්න ඒ විදිහට තමයි අපි ආවේ. කෙටියෙන් මතක් කරාම ඊට පස්සේ අපි අක්ෂරයන්, පදයන් ගැන ටිකක් බෙදීම් කතා කරා. නාම නාම, සමාස නාම, තද්දිත නාම, කිතක නාම, ඔය විදිහට නාම පද කොහොමද බෙදෙන්නේ? අපි ඒකට විවිධ මේ බෙදීම් සම්බන්ධව අපිට ව්‍යාකරණ ග්‍රන්ථයන් වල, අට කතාවල මේ බෙදලා තියෙන බෙදීම් ඉගෙන ගත්තා. ඉතින් ඒ සම්බන්ධවත් අපි කලින් පාඩම් වලදී ඉගෙන ගත්තා. එතකොට මට මතක හැටියට මෙතනින් පාඩම තුන්වෙනි පාඩමේ යටතේ තමයි ඒ ඔය නාම පද ගැන තියෙන බෙදීම් ටික අපි ඉගෙන ගත්තේ. එතකොට මේ තියෙන නාම නාම, සබ්බ නාම, සමාස නාම, ওই විදිහට ඒ සම්බන්ධව ඔය මෙන්න මේ නාම නාම, සබ්බ නාම, සමාස නාම, මේවත් අමතරව මෙන්න මේ තද්දිත කිතක වලට ප්‍රත්‍යාර්ථ නාම කියලා සිංහල ව්‍යාකරණය ඉගෙන ගන්න සඳහන් වෙන බව අපිට දැනගන්න ලැබුණා. ඒකට ඔන්න ඒ විදිහට අපි ටික ටික ඉස්සරහට ආවා. ඊට පස්සේ මේ ව්‍යාකරණ ග්‍රන්ථවල කොහොමද ලිංග ભેදය කියන එක, ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග, නපුංසක ලිංග, ඔය විදිහට ත්‍රිලිංග, අලිංග, ඔය විදිහට බෙදෙන හැටි අපි ලිංග ભેදය ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි අක්ෂර මාලාව ගැන ඉගෙන ගත්තා. උච්චාරණය ගැන ඉගෙන ගත්තා. ඒකට අපි ඊට පස්සේ විභක්ති සහ වර්ණගීම් සම්බන්ධව ඉගෙන ගත්තා. විභක්ති කියන්නේ මොනවද? විභක්ති කීයක් තියෙනවද? බුද්ධ දේශනාවෙන්ම අපි මේ එකම වචනයක තියෙන වෙනස් වෙනස් ආකාරයන් පිළිබඳ ත්‍රිපිටකයෙන්ම හොයලා බලලා ඒ නාම පදයක්, කෙනෙක්, දෙයක් අඳුනන්න තියෙන පද වචන ගත්තාම ඒ වගේ යම් යම් බුද්ධ දේශනාවෙම අර්ථය වෙන් කරලා පැහැදිලි කරන්න මේ වචනවල ව්‍යාකරණානුකූලව ඒ අපිට උගන්වන ඒ නීති වලට සම්බන්ධවම දේශනාවේ ප්‍රායෝගිකව යෙදෙන බව අපි පැහැදිලි කරගෙන ඒවා මොනවද කියන එක අපි තේරුම් ගන්න නම් අපිට සාමාන්‍ය අපේ දැනුම තිබුණාට මදි. උදාහරණයකට මේ බුද්ධ શબ્දය තෝරාගෙන අපි එතනින් ඕ, ආ, අං, ඒ ඔය විදිහට අග වචනවල ඒකේ තියෙන ලිංගය සහ විභක්තිය කියලා දෙකක් අඳුනගෙන ඒ බුද්ධ කියන එක අපි ගත්තාම ලිංගය හැටියට අඳුනගත්තා. ඊට පස්සේ ඕ, ආ, අං, ඒ ඔය විභක්ති සහ ඒ වගේ හැදුන විභක්ති ප්‍රත්‍ය කොටස් කියලා අඳුනගත්තා. તો ඒ වගේ අනුව ඒවා අපි පදනම් කරගෙන දේශනාව සහ ව්‍යාකරණ නීති දෙකම පාලමක් වගේ එකට ගහට පොත්ත වගේ සම්බන්ධ වෙලා තියෙන බවත් අපි තේරුම් අරගෙන ටික ටික අපි ඉස්සරහට ඇවිල්ලා අන්තිමටම මේ විභක්ති සහ වර්ණගීම් සම්බන්ධව තමයි අපි නතර වෙලා හිටියේ. ඉතින් මේක තමයි සාරාංශයක් හැටියට ගත්තාම
අපි කලින් දැන් මේ ඉගෙනගෙන ආපු පාඩම් පිළිබඳ කෙටිම මතක් කිරීම. ඉතින් අපි දැන් ගිය සතියේ 8 වෙනි පාඩමේදී ඉගෙන ගත්ත දේ තමයි ඒත් මේ නාමපද සහ පරිවර්තනයට අවශ්‍ය වෙන වර්ණගීම් සම්බන්ධව දැනගත යුතු කාරණාවන් තියෙනවා. එතකොට ඒකෙම දෙවෙනි කොටස හැටියට තමයි අද මේ ගිය සතියේ ඉගෙන ගත්ත ඒ කොටස් ටිකම තවත් ටිකක් තේරෙන විදිහට මතක හිටින විදිහට සහ ගිය සතියේ ඉගෙන ගත්ත කාරණාවන් නැවත මතක් වීමක් සහ අපැහැදිලි යම් කාරණාවක් තිබුණා නම් ඒ කාරණා තව ටිකක් පැහැදිලි වෙන්න අවශ්‍ය නිසා මේ පාඩම ගිය සතියට සම්බන්ධ කරලා ඒ කොටස් වලටම අදාළවද කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට සටහනක් සකස් කරගෙන තියෙනවා. ඉතින් ඒ සටහන අපි ඒ සටහනට ගිහිල්ලා අපි බලමු අද පාඩමට අදාළව අපිට අන්න ඒ තුලින් ඉගෙන ගන්න තියෙන්නේ මොනවද, මතක තියාගන්න තියෙන්නේ මොනවද කියන එක. මෙන්න මේ විදිහට තමයි අපිට මේ සටහන අපි සකස් කරගත්තේ. එතකොට ඒ අනුව ගත්තහම අපිට නාම පදයක ලිංගය, විභක්තිය, වචනය කියන එක අඳුනා ගන්න නම් කොහොමද අඳුනාගන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්න අවශ්‍ය මොකද අපිට ප්‍රායෝගිකව අවශ්‍ය වෙනවා. මොකද අපි දැන් ත්‍රිපිටකයේ වචනයක් දැක්කහම ත්‍රිපිටකයේ කියවන්න ගත්තහම පාලියෙන් යම් තියෙන දෙයක් ඉගෙන අපි කියවන්න තේරුම් ගන්න ගත්තහම අපි ඒ තියෙන ඒ විස්තරයක තියෙන නාමපද කොටසක් තියෙනවා. එතකොට වාක්‍යයක් ගත්තාම ඒ වාක්‍යයක තියෙන ඒ නාමපදයක අපි ලිංගය, ඒ කියන්නේ ස්ත්‍රී ලිංගද, පුරුෂ ලිංගද, නපුංසක ලිංගද කියලා ඒක දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒක මොන විභක්තියකට අයිති දෙයක්ද? පඨමා විභක්තියද, ဒုတိ යා විභක්තියකද? ඒ මොකද අර්ථය අපි තේරුම් ගන්න නම් ඒකේ විභක්තිය ප්‍රධාන වශයෙන් තේරුම් ගන්නත් එපේ. ඊට පස්සේ ඒකේ වචනය කියන්නේ ඒක වචනද බහු වචනද කියන එක. කොට මේ ලිංගයත් විභක්තියත් වචනයක් කියන මෙන්න මේ තුන අපිට අතිශයින්ම වැදගත් වෙනවා අපිට මූල ග්‍රන්ථයක තියෙන පරිවර්තනයක් සිද්ධ කරගන්න. ඉතින් මේක 100%ක්ම මේ සම්බන්ධව දැනුම ලබා දෙන්න නම් අපිට ලොකු කාලයක් ලොකු වෙහෙසක් යනවා. ඒ නිසා මෙතනදී ශාස්ත්‍රීය වශයෙන් පරිපූර්ණ වශයෙන් සම්පූර්ණ අර්ථ විග්‍රහයකට අපිට යන්න බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. මොකද ඒක දැනට අපි මේ අපේ පාලි භාෂා මේ ඉගෙන ගන්න සම්බන්ධ වෙලා ඉන්න පිරිසගේ දැනුම මොකද මූලික මට්ටමක ඉඳලා සම්බන්ධ වෙන බොහෝ පිරිසක් ඉන්න නිසා අපි ගොඩාක් ඒ කාරණාවන් පිට පටවන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැහම ඒක ටිකක් අපහසු වෙන නිසා ඉතින් අපි පුළුවන් තරම් දරාගත හැකි තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉඳලා තමයි මේ කාරණාවන් සම්බන්ධව ටිකක් විශ්ලේෂණාත්මක කරුණු හැටියට පෙන්වලා දෙන්නේ. මොකද අටපාඩම් දැනුමට වඩා මේ සම්බන්ධව ටිකක් විශ්ලේෂණය කර තේරුම් ගන්න තියෙන එක තේරුම් ගන්න පිරිස් ඉක්මනට මේ ව්‍යාකරණය අල්ල ගන්නවා. ඒ හින්දා මම මේ විශ්ලේෂණාත්මක කාරණාවන් ඔස්සේ කියලා දෙන්න තමයි මේ වගු ගත කරලා මේ කාරණාවන් මේ පෙළගස්සලා තියෙන්නේ. ඒකට ඒකෙදි අපි මුලින්ම බලමු මේ අපි දන්නා ප්‍රධාන අපි ගත්තාම ලිංග තුන ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග, නපුංසක ලිංග කියලා තියෙනවා. එතකොට ඒ ලිංග තුනට අදාළ නාම පද ගත්තාම දේශනාවේ තියෙන නාම පදයක් ගත්තාම ඒ නාම පදයේ අගට ඒ නාම පදයේ අගට ඒකේ තියෙනවා අපි දකිනවා මොකක් හරි නාම පදයක් අපි දැන් බුද්ධෝ කියලා ගත්තා කියමුකෝ. එතකොට මේ බුද්ධෝ කියනකොට ඒකේ නාම පදයේ අග තියෙනවා යම් ඉවර වෙන කොටසක්. ඒකට අපි කිව්වා විභක්තිය කියලාත්. ඒක ව්‍යාකරණයේ අපි ඉගෙන ගන්නකොට මුලදිම කියලා දුන්නා. මොකක්ද ඒ අග කොටස? ඒකට කියනවා විභක්තිය කියලා. එතකොට ඒ විභක්තිය ගත්තහම
මේ විදිහට ඒ බුද්ධ කියන සද්දයේ පඨමා අපි හිතමුකෝ පඨමා විභක්තියට අනුව මේක වර්ණගෙනවා කියලා. එතකොට මේ පඨමා විභක්තියට අනුව බුද්ධ වචනේ තියෙන පඨමා ඒක වචනේ අපි ඕනම නාම පදයක ඒක වචන බහුවචන දෙකක් තියෙනවනේ. එතකොට මේ පඨමා ඒක වචන පදේ අපි පාලි ව්‍යාකරණයට අනුව වර්ණ නැගුවොත් එහෙම ඒක අපි උච්චාරණය වෙන්නේ බුද්ධෝ කියලා. එතකොට ඒ අගට මෙන්න මේ ඕ කියන කොටස එකතු වෙනවා. එහෙම ඕ කියන කොටස යොදලා තමයි අපි බුද්ධ ශබ්දයට අදාළව නාම පදයක් වර්ණ ගන්න. එතකොට මේ බුද්ධ ශබ්දේ අගට ඕ කියන විභක්තිය ලැබිලා තියෙනවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕ කියන විභක්තිය අගට යෙදිලා තියෙනවා නම් යම් නාම පදයක ඒක යම් දුරකට පුරුෂ ලිංගයේ තියෙන බුද්ධ ශබ්දයට අදාළ අපිකට පුරුෂ ශබ්දය කියලා කියනවා. ඒකේ නාම පද ගොඩාක් තියෙනවා. අර අපි එදා ගාතාවක් වගේ අර තියෙන ලයිස්තුවක් මතක් කරා බුද්ධත්තා රාජගුණවා ගච්ඡන්තග්ගේච දණ්ඩිච ඔය විදිහට ගොඩාක් නාම පද තියෙනවා. එතකොට ඒකට බුද්ධ ශබ්දය කියලාත් කියනවා. පුරුෂ ශබ්දය කියලාත් කියනවා. ඒ ශබ්දයේට ආවේනික ඒ ශබ්දයට අදාළ ආවේනික වචනයක් කියලා අපි අඳුන ගන්න පුළුවන්. ඒකේ අගට ඕ කියලා යෙදිලා තියෙනවා. උදාහරණයක් තමයි අපි දැන් කිව්වේ බුද්ධෝ කියලා. එහෙම නැත්නම් අගට පුරිසෝ ඔයන්නමයි යෙදෙන්නේ. එතකොට ඕ කියන එක යෙදිලා තියෙනවා නම් ඒ අගට ඒක 100%ක්ම තහවුරුවෙන්ම කියන එකක් නෙමෙයි. බොහෝ දුරට ඒ බුද්ධ ශබ්දේ පඨමා ඒක වචන පදයක් විය හැකියි. එතකොට ඒක ඔබට ඔය වර්ණගීම් පාලි නාම වර්ණගීම් කියන ව්‍යාකරණ පොත ඒ කියන්නේ මෑත කාලේ ලියවිච්ච ඒ පොත හොයාගත්තොත් ඒ නම මතක් කරෙත් ඒකයි ඔබට පුළුවන් නම් හොයාගන්න. එහෙම නැත්නම් බලංගොඩ මෛත්‍රී ස්වාමීන් වහන්සේගේ ව්‍යාකරණ ඒ වර්ණගීම් සම්බන්ධව තියෙන පොතක් තියෙනවා. ඒකත් ඒ වගේම සමානයි බොහෝ දුරට. ඒ හොයාගෙන බලන්න ඒකේ තියෙන බුද්ධ ශබ්දේ පුරුෂ ශබ්දයට අදාළව පඨමා ඒක වචනේ අගට ඕ කියලා යෙදෙනවා. ඊට අමතරව ඕ කියන එක යෙදෙනවා ගච්ඡන්ත ශබ්දේ ගත්තාම ගච්ඡන්ත ශබ්දේ අගට ඕ කියන එක ගච්ඡන්තෝ කියලා තමයි කියන්නේ. ඒකට ගච්ඡන්ත ශබ්දෙත් ඕ කියන එක අගට යෙදෙනවා. එතකොට අපි ওই පුරුෂ ලිංග කියන සීමාව තුල ඕ කියන එක අගට යෙදෙන වෙනත් තැන් ගත්තාම අපිට හම් වෙන්නේ බුද්ධ ශබ්දය සහ ඔය කියන ගච්ඡන්ත ශබ්දය. ඒකෙත් ඒ කියන පඨමා ඒක වචනයක් හැටියට. පඨමා ඒක වචනයක් හැටියට අපිට හම් වෙන්නේ ඔන්න ඔය බුද්ධ ශබ්ද ප්‍රධානව ගත්තාම බුද්ධ ශබ්දය සහ ගච්ඡන්ත ශබ්දයේ කියන මෙන්න මේ ශබ්දවල. ඊට අමතරව ඕ කියන එක ඕ කියන ස්වභාවයම නෙමෙයි සමහර විට ඒක වයන්නත් එක්ක එකතු වෙලා වෝ කියලා අගට එන්න පුළුවන්. එහෙම නැත්නම් නෝ කියලා අගට එන්න පුළුවන්. අගට තෝ කියලා එන්න පුළුවන්. ඔය මේ විදිහ අපි මේ වගේ සටහන හදලා තියෙන්නේ ඔබට බලා ගන්න පුළුවන් මේ අගට අන්න ඒ විදිහට ඔයන්න කියන්නේ අපි දන්න ස්වරයක්නේ. ඒ ස්වරය සමහර වචනවල අපිට මේ ත්‍රිපිටකයේ කියවනකොට පාලි වචන කියවෙනකොට අපිට හම්බ වෙනවා ඒ ඔයන්නෙම නෙමෙයි අගට ඒ ඔයන්නත් එක්ක සාමාන්‍යයෙන් තව ව්‍යංජනයක් වයන්න රයන්න නයන්න තයන්න මෙන්න මේ විදිහේ ස්වර මේ ව්‍යංජන එකතු වෙලා තියෙනවා සයන්න. එතකොට මෙන්න මේ ප්‍රධානව ගත්තාම මෙන්න මේ ටික ඔබට අවශ්‍ය නම් ලියා ගන්න. ඒ අගට සාමාන්‍යයෙන් නාම පදයක මේ විභක්තියත් එක්ක ළඟින්ම ඉන්න ව්‍යංජන කීපයක් තියෙනවා. වයන්න රයන්න නයන්න තයන්න ඔය විදිහට යයන්න මෙන්න මේ ව්‍යංජනයන් ටික යරලව ඔය වගේ මතක තියාගන්න පුළුවන්. ලයන්න නැහැ. යා ර ඊළඟට ව ඊට පස්සේ න ඊළඟට තයන්නක් තියෙනවා. එතකොට මේ ඊළඟට සයන්නක් තියෙනවා. මෙන්න මේ ව්‍යංජනයන් බොහෝ නාම පදයන් වල විභක්තියත් එක්ක අන්තිමටම කියවෙනවා. අපි උදාහරණ ටිකකටම ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් බුද්ධ ශබ්දයේදී නම් බුද්ධ කියන එකේ අග ඒක තියෙන ලිංගයේ බුද්ධ කියනකොට දයන්න තියෙනවා.
ඒ ලිංගයේ තියෙන දයන්නත් එක්කම ඕ එකතු වෙලා තියෙනවනේ. ඒක අලුතෙන් මේ අපි මේ කියන වයන්නවත් රයන්නවත් නයන්නවත් ඒ ව්‍යංජන අමුතුවෙන් ගෙනල්ලා නැහැ. ඒකේ තියෙන ලිංගයටම අර ස්වරය ඔයන්නේ ඕ අකුර ඕ ස්වරය එකතු වෙලා බුද්ධෝ කියලා කියනවා. මෙතනදි කියන්නේ ඊට වඩා වෙනස් එකක්. ඒ අලුතෙන්ම මේකේ ව්‍යංජනයක් එකතු වෙලා දෙනවා. වයන්න, රයන්න, නයන්න, තයන්න ඕවා. එතකොට ඒ වගේ ඔය වයනු, රයනු, නයනු වගේ වචනයක් එක්කාකට ඕ එකතු වෙලා තියෙනවා නම් අපි ත්‍රිපිටකය කියනකොට අපිට වචන හම්බෙන්න පුළුවන්. අන්න එහෙම එකතු වෙලා තියෙනවා නම් අපි ඒව මොන වගේ විභක්තියද මොන වගේ ඒක වචනද බහුවචනද කියලා අපිට කල් තියා මේ ව්‍යාකරණ අපිට ඒ ව්‍යාකරණය ගච්ඡායන මහරහතන් වහන්සේ ඊට පස්සේ ඒ අර බාලාවතාර රූප සිද්ධි ඒ ඊළඟට ශබ්ද නීති ප්‍රකරණය ගත්තාම මේ ගොඩාක් ඒ නාමපද සම්බන්ධව අපිට වර්ණගීමේ නීති පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේ අර්ථ කොහොමද නිවැරදිව ගන්න කියලා. අපේ ජීවිතේ මැරෙනකන් වුණත් ඒ විශ්ලේෂණය කරොත් ඒක සම්පූර්ණයෙන් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් එන්නේ නැහැ. ඒ නිසා අපිට පහසු කරන්න ඒ උතුමන් වහන්සේලා ඒ ව්‍යාකරණ නීති තුලින් අපට මේ විදිහට අර්ථ පැටවීමකින් අර්ථ ව්‍යාකූලත්වයක් නැතුව තේරුම් ගන්න පුළුවන් වෙන්න අපිට ඒ ග්‍රන්ථ අපට මේ යොමු කරලා තියෙනවා. ඒවා නිර්මාණය කරලා තියෙනවා. එතකොට එහෙම අන්න ඒ උපකාරය අපි කල්යාණ මිත්‍රයන්ගේ උපකාරය අපිට ගරු කරමින් අපි මෙන්න මේ නීති ටික පෙර සූදානමක් හැටියට ව්‍යාකරණය දැන ගැනීමට දැනුමක් හැටියට ත්‍රිපිටකයේ අර්ථ තේරුම් ගැනීමට අපට යතුරක් හැටියට මේ නීති අපි මූලික මතක තබා ගැනීමක් සංසන්දනාත්මකව සිද්ධ කරමු. ඕ විතරක් අගට තිබුණා කියනවට වඩා වෝ අගට රෝ නෝ ඔය වගේ අගට යෙදුනහම ඒ වගේත් අර පඨමා ඒක වචන හෝ එහෙම නැත්නම් වෙනත් වචන වලින් අර්ථ එනවා. එතකොට ඒක අපි බලමු වෝ කියන අගට යෙදුනොත් එහෙම ඒක පුරුෂ ලිංගයේ තියෙනවා ශබ්ද බික්කු ශබ්දය කියලා තියෙනවා යන්තු ශබ්දය කියලා තියෙනවා අභිභූ කියලා ශබ්දයක් තියෙනවා ගෝ කියලා ශබ්දයක් තියෙනවා. එතකොට මෙන්න මේ ශබ්දවල පඨමා ආලපන ဒ ුතියා මෙන්න මේ විභක්ති වල බහුවචන පද ගත්තාම අගට වෝ කියලා තමයි කියවෙන්නේ. අපි මේ වචන ටිකක් උච්චාරණය කරලා බලමු. බික්කු කියනකොට බික්කවෝ කියලා කියන්න පුළුවන් නේ. ඊට පස්සේ ජන්තු කියනකොට ජන්තවෝ කියලා කියන්න. අභිභූ කියනකොට අභිභවෝ කියලා කියන්න පුළුවන්. එතකොට අභිභවෝ කියලා කියන්න පුළුවන්. අභිභවෝ කියලා තමයි තියෙන්නේ. එතකොට මතක තියාගමු දැන මේක 100%ක්ම මේ වචන මේ වල ඒ ප්‍රධාන මේ වර්ණගෙන වචන ටිකක් තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට ප්‍රධාන භාවිතයත් එක්ක එතකොට ඒ භාවිතයත් එක්ක අපි මතක තියාගමු වෝ කියන අගට යෙදিলা තියෙනවා නම් විභක්තියත් එක්ක ඕ කාරයත් එක්ක වෝ කියන එක ඒවා බික්කු ජන්තු කියන මේ අභිභූ ගෝ කියන මෙන්න මේ ශබ්දවල පඨමා විභක්ති ဒ ුතියා ආලපන විභක්ති කියන මෙන්න මේ විභක්ති තුනේ බහුවචන පදේ ස්වරූපයෙන් තියෙන පදයක් වේ. එතකොට බික්කවෝ කියලා අපි තියෙන බුද්ධ වචනේ යම් තැනක් අපි දැක්කොත් එහෙම මතක තියාගමු අපිට එතන බොහෝ දුරට බහුවචන පදයක් බහුවචන අර්ථයකින් අපි තේරුම් ගන්න ඕනේ ඒ කියන තියෙන දේ. බික්කවෝ. එතකොට බුද්ධ වචනේ අපි ගත්තොත් ත්‍රිපිටකේ ගොඩාක් තැන්වල අපිට ඔය කියන බික්කු කියන શબ્දයට අදාළව බික්කවෝ කියන වචනේ අපිට මුණ ගැහෙනවා. ඒ නිසා මතක තියාගමු. එහෙනම් පුරුෂ ලිංගය පදවල මෙන්න මේ වෝ කියන එක අගට යෙදෙමින් මේ විභක්ති වල බහුවචනයන්ගේ අර්ථ සැපේනවා කියන එක. එතකොට ඊට අමතරව තියෙනවා රෝ කියලා අගට. රෝ කියලා අගට එනවා. ඒවා පුරුෂ ලිංගවලම සත්තු, නත්තු, පිතු, භාතු කියන මෙන්න මේ ශබ්දවල පඨමා ආලපන ဒ ුතියා අර කලින් කියපු වෝ වගේම මේකේ අගට රයන් විතරයි වෙනස් වෙලා තියෙන්නේ. පඨමා ආලපන ဒ ුතියා විභක්තිම තමයි අගට රෝ. ඒවා බහුවචන පදවල අර්ථ ගැන්වෙනවා. එතකොට අපි ඒක උච්චාරණය කරලා බලමු. සත්තු කියන එක සත්තාරෝ කියලා කියනවා. ඊට පස්සේ නත්තු කියනකොට නත්තාරෝ කියලා කියනවා. පිතු කියනකොට පිතරෝ කියලා කියනවා.
බහතු කියනකොට බහතරෝ කියලා කියනවා. කොට මාතා පිතරෝ කියලා එහෙම අපි අහලා තියෙනවානේ. එතකොට සත්තාරෝ කියලාත් අපි අහලා තියෙනවා. ওই විදිහට අගට ර එක්ක රෝ කියලා කියවෙනවා නම් අපි මතක තබා ගනිමු. එhmenan පඨමා විභක්ති පඨමා ආලපන ဒ ුතියා මෙන්න මේ බහුවචන වල පුරුෂ ලිංගයේ මේ වචන වල අර්ථ ගැන්වෙනවා කියලා. එතකොට ඊට පස්සේ තව තියෙනවා ඒ විදිහටම මාතු දීතු දුහිතු කියලා શબ્ද ටිකක්. එතකොට ඒකේ අගට මාතරෝ ඊළඟට දීතරෝ ඊළඟට දුහිතරෝ කියලා අගට එකතු වෙනවා. ඒව පඨමා ආලපන පඨමා ආලපන ဒ ුතියා කියන මෙන්න මේ විභක්ති වල බහුවචන පදයට එක්ක තමයි යෙදෙන්නේ. ඒක දාන්න පඨමා ආලපන ඊළඟට ဒ ුතියා බහුවචන පදවල තමයි මේ අර්ථ ගැන්වෙන්නේ. ස්ත්‍රීලිංගික පදයක් තිබ්බොත් එහෙම. දැන් මාතා කියනකොට අපිට තේරෙනවානේ මාතා කියන්නේ ස්ත්‍රීලිංගික පදයක්. එතකොට සමහර පද තියෙනවා ස්ත්‍රීලිංග ස්වභාවයෙන් තිබුණාට ඒක පුල්ලිංගයි. නමුත් සාමාන්‍යයෙන් අපි සිංහල භාෂාවේ නම් ගොඩක් දුරට ස්ත්‍රී ස්වභාවයක් තියෙන පදවලට ස්ත්‍රීලිංග මේක ව්‍යාකරණයේ පාලි ව්‍යාකරණයේ පොඩි වෙනසක් තියෙනවා. ඒක පසුව කියලා දෙන්නම්. දැන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. බැලුව බැලමටම ස්ත්‍රීලිංගික පදයක මේ විදිහට අගට මාතා කියන શબ્දයක් එක්ක අගට රෝ කියලා එකතු වෙනවා නම් ඒකේ අර්ථය අපි මතක තබා ගමු බහුවචන අර්ථයක් එන්නේ. පුරුෂ ලිංගයේදී නම් එතනදී එන්නේ ඒත් පඨමා ආලපන ဒ ුතියා බහුවචනම තමයි. එතකොට ස්ත්‍රීලිංගික පදයක. එතකොට රෝ කියන එක අගට ආවම පඨමා ආලපන ဒ ුතියා. කලින් එකෙත් රෝ කියන එක පඨමා ආලපන ဒ ුතියා බහුවචනෙන්නේ හරිය. ගැටලුවක් නැහැ. ඒක වචන නෙමෙයි. දෙකේම රෝ කියලා අගට આવොත් අගට රෝ හරි වෝ හරි බහුවචන පද තමයි අපිට තේරුම් ගන්න තියෙන බහුවචන අර්ථ තමයි ගන්න තියෙන්නේ. එතකොට අපි යමු ඊළඟට තියෙන නෝ කියන શબ્දයට. නෝ කියන શબ્දය ගත්තාම ඒකේ තියෙනවා දණ්ඩි શબ્දය, සබ්බඤ්ඤෝ શબ્දය, ඊට පස්සේ මේ શબ્ද ගත්තාම ඒ දණ්ඩි හෝ සබ්බඤ්ඤෝ හෝ කියන මෙන්න මේ පුරුෂ ලිංග පදවල පඨමා ආලපන ဒ ුතියා කියන බහුවචන. දැන් මේ අපි මුලින් දැන් මේ ඊගටම මේ කතා කරගෙන වචනවල තියෙන පඨමා ආලපන ဒ ුතියා බහුවචන පදවල අගට ඕ මේකේ තියෙන්නේ දැන් නෝ කියන එක. කලින් කතා කරේ වෝ කියන එක ඊට පස්සේ රෝ කියන එක මේ නෝ කියන එක. එතකොට අගට නෝ කියලා යෙදුනොත් එහෙම දණ්ඩි શબ્දේ හෝ සබ්බඤ්ඤෝ શબ્දේ කියන මෙන්න මේ શબ્ද දෙකේ බහුවචන පදයකට අනුව අර්ථයක් ගත යුතුයි. එතකොට දණ්ඩිනෝ කියලා කියන්න පුළුවන්, සබ්බඤ්ඤුනෝ කියලා කියන්න පුළුවන්. එතකොට ඒ විභක්තියට අනුව අපි තේරුම් අරගෙන අර්ථ සලසා ගන්න ඕන. ඊට පස්සේ අපි බලමු දණ්ඩිනෝ කියන එක. මෙන්න මේ ඊට සමානවම තියෙනවා අග්ගී සහ දණ්ඩි කියලා පද දෙකක්. එතකොට ඒ අග්ගී සහ දණ්ඩි බලමු මේක නපුංසක ලිංග වෙන්නත් පුළුවන් සමහර විට. අග්ගී සහ දණ්ඩි කියන පදවල දණ්ඩි. ඔව්. මෙතන තියෙනවා චතුත්ති චට්ටි ඒකවචන පදවලත්. ඒ කියන පුරුෂ ලිංග පදවලම නෝ කියලා අගට යෙදුනොත් අපි දණ්ඩි කියලා શબ્දේ කලින් ගත්ත සබ්බඤ්ඤෝ කියලාත් ආවා. ඒකෙත් නෝ කියලා එනවා පඨමාගති ආලපන කියලා. ඊට අමතරව නෝ කියන එක ඒ කියන ඒ දණ්ඩි શબ્දේම එහෙම නැත්නම් තව අග්ගී කියන શબ્දවලත් චතුත්තියයි හට්ටියයි ඒක වචනවල ඒ අර්ථ ගැනෙනවා. ඊට අමතරව චතුත්ති චට්ටි ඒක වචනවලට බික්කු ජන්තු සත්තු මෙන්න මේ શબ્දවල ඒක වචන අර්ථයන් එනවා කියලා. අග්ගී කියන එක නෝ කියන එකකට යොමු කරාම අග්ගිනෝ
දණ්ඩී කියනකොට දණ්ඩිනෝ, භික්ඛු කියනකොට භික්ඛුනෝ, ජන්තුනෝ, සත්තුනෝ, නත්තුනෝ, ඒ විදිහට පිතුනෝ, භාතිනෝ, අභිගුණෝ, සබ්බඤුනෝ, මේ විදිහට මේ විභක්ති වලත් ඒක වචනාර්ථ ගැනෙනවා කියලා කියනවා. එතකොට මේ විදිහට අපි පෙළේ තියෙන තැන දැක්කොත් ඒකෙදි අපිට සමහර වෙලාවට එහෙමනම් මෙතනදී දැන් අපි ගමුකෝ දණ්ඩී කියන શબ્දය ගත්තාම දණ්ඩී શબ્දේ නෝ කියන කගට යෙදුනහම ඒක බහුවචනාර්ථයක් වෙන්නත් පුළුවන් කියලා මුලදී ආවා. මෙතනදී දැන් ගත්තාම දණ්ඩී කියන શબ્දය හරි එහෙම නැත්නම් මෙතන සබ්බඤ්ඤු කියන එකක් තියෙනවා උඩදී කියපු ඒ શબ્දේ වල ගත්තාම චතුත්ථය හෝ චට්ටිය හෝ කියන විභක්ති දෙකේ ඒකවචනාර්ථයක් වෙන්නත් පුළුවන් කියලා කියනවා. එතකොට ඒකවචනයක්ද බහුවචනයක්ද කියන එක අපිට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් වාක්‍යයකට ගියාම. ඉතින් මෙතනදී කවුරු හරි හිතන්න පුළුවන් විභක්ති කීපයකම එකම වචනය ඒ කියන්නේ එකම විදිහට කියවෙන්නේ ඒක විභක්ති කීපයකම අර්ථ කියනවනේ. පාලි ගත්තාම ඒක සිංහල වලත් තියෙනවා අනිත් භාෂාවලත් එහෙම තියෙනවා. මේකෙදි අපිට පැටලීමක් එන්නේ නැහැ. මොකද අපිට ක්‍රියාපදයේ දිහා බලලා ඒ ක්‍රියාපදයේ එක වචනයක්ද බහුවචනයක්ද කියන එක තේරුම් ගන්නතහම අපිට ගන්න ඕනේ මොන විභක්තියට මොන වචනයට අනුවද කියන එක පහසුවෙන්ම තේරෙනවා. ඒ නිසා මෙතන පැටලීමක් තියෙනවා කියලා හිතන්න අවශ්‍ය නැහැ. ඒක අපිට සම්පූර්ණ වාක්‍යයක් ගත්තාම කිසිම පැටලීමක් නැතුව තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ කිව්වේ නෝ කියන එක. වෝ රෝ නෝ කියන શબ્ද. ඊට පස්සේ අගට තෝ කියන શબ્දය එකතු වෙනවා. ගුණවන්තු ගච්ඡන්ත කියන මේ શબ્දවල ඒ චතුත්ථයයි චට්ටියයි ඒක වචන පදවල. ගුණවන්තෝ කියලා කියන්න පුළුවන්. ගච්ඡන්තෝ කියලා කියන්න පුළුවන්. ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒත් ඕ කියන ස්වභාවයෙන්ම අගට යයන් එකතු වෙලා කියවෙන්න පුළුවන් වචන තියෙනවා. පුරුෂ ලිංගවල මේ අග්ගී කියන શબ્දය අග්ගී શબ્දේ අග්ගී අග්ගයෝ කියලා අපි තමයි වර්ණගන්නේ. ඒක පඨමාව ආලපන ဒ ුතියා බහුවචනාර්ථ වලින් තමයි එන්නේ යෝ කියන එක. එතකොට මතක තියාගමු ගොඩක් වචනවල මේ බහුවචනවල අපි කලින් කතා කරපේවත් එක්ක ගත්තාම සමස්තයක් බහුවචන. මේ කීපයක විතරයි අපිට ඒක වචනවල ආවේ. එතකොට මේ යෝ කියන શબ્දය ගත්තත් අගට යෝ කියලා එකතු වෙලා තිබුණොත් අග්ගී අග්ගයෝ කියලානේ කියේ. එතකොට ඒක පඨමා විභක්තිය හෝ ဒ ුතියාව හෝ ආලපන කියන මේ විභක්ති තුනෙන් එකක බහුවචනාර්ථයක් හැටියට තමයි කියන්නේ. ඒක ස්ත්‍රීලිංග වලත් ඒ විදිහටම තියෙනවා. මෙන්න මේ શબ્දවල කඤ්ඤා શબ્දය කඤ්ඤායෝ රත්තියෝ නදියෝ යාගුයෝ ඔය විදිහට ජම්බුයෝ ඔය විදිහට පාලි අගට යෝ කියලා එකතු වෙලා තියෙනවා නම් ඒත් ඒ පඨමා ආලපන ဒ ුතියා බහුවචන ස්ත්‍රීලිංග හෝ පුරුෂලිංග පදයක දෙකේම පොදුයි. ඒතකොට දෙකක පොදුවේ යෙදෙනවා නම් අපිට පැටලීමක් එන්නේ නැහැ. මොකද ස්ත්‍රීලිංග වල අපි හිතමුකෝ යෝ තියෙන එක වෙන එකක පුරුෂලිංග වල යෝ තියෙන්නේ වෙන විභක්තියක කියලා. આવුත් එහෙම එතන ටිකක් සංකීර්ණයි. ඒකට මේකේ යෝ කියන කගට යෙදුනහම එකම ස්ත්‍රීලිංග වල ගත්තත් පුරුෂලිංග වල ගත්තත් මේ පඨමා ආලපන ဒ ුතියා බහුවචන වලම තමයි අර්ථය ගන්න තියෙන්නේ. මේක අපි මතක තබා ගනිමු. ඊට පස්සේ අපි එනවා බලන්න මේ ආයන්න අගට යෙදෙන පද. ඒකට ආ කියන එක අගට යෙදෙනවා අපිට මතකයි. අපි මුලින් කතා කළා බුද්ධ එහෙම නැත්නම් පුරිස කියන සද්දේ පඨමා විභක්තිය වර්ණනනකොට ඔබට අර මතක තබා ගන්න කාඩ් ක්‍රමයක් එහෙම අපි ලබා දුන්නා. ඔබට සමහරට ඒක පුරුදු වුණා නම් මතක ඇති. බුද්ධෝ බුද්ධා කියලා අපි පඨමාවේම පළවෙනි විභක්තියේම බහුවචන පදයට ආ කියන එක අගට එකතු කරලා තමයි කියන්නේ. බුද්ධා කියලා. ඊට අමතරව අපි කියාගෙන ගියාම අපිට පංචමී වලත් බුද්ධා බුද්ධම්හා බුද්දස්මා කියලා අපිට එනවා. ඒක පංචමී ඒක වචනයට තමයි එන්නේ. මෙතන බුද්ධ શબ્දයේ පඨමා බහුවචනය මෙතන ඊළඟට ඊට අමතරව ආ කියන එක එනවා පංචමී ඒක වචනයේට. ඒත් බුද්ධා කියලාම තමයි එන්නේ. එතකොට පුරුෂ පුල්ලිංග පුරුෂලිංග શબ્දවල මෙන්න මේ ආ කියන එක ආවහම ඔන්න ඔය අර්ථය
එන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා පුරුෂ ලිංගවල සත්තු, නත්තු, පිතු, බහතු කියන මෙන්න මේ විභක්ති වල විශේෂ තැනක් මේක. හොඳට මතක තියාගන්න. මොකද පටන් ගන්නකොටම අගට ආ කියන තැනක් සාමාන්‍ය නාම පදයක එන්නේ මෙන්න මේ ශබ්දවල දානව ගත්තාම. සත්තු, නත්තු, පිතු, බහතු. එහෙම නැත්නම් දැන් ආ කියන එක අගට සාමාන්‍යයෙන් එන්නේ බුද්ධ ශබ්දේ නම් බුද්ධෝ, බුද්ධා කියලා. පඨමා බහුවචනයේට. එහෙම නැත්නම් පංචමී ඒක වචනයේට. පඨමා ඒක වචනයේටම අගට ආ කියලා එන නාම පද අඩුයි. ඒවා මෙන්න මේ ශබ්දවල සත්තු කියන එක සත්තා කියලා අපි කියනවා. නත්තු කියන එකට නත්තා කියලා. මෙතන නත්තු කියලා තියෙන්නේ නිකම්ම ප්‍රාණ නෙමෙයි. නත්තා කියලා එනවා. ඊළඟට පිතු කියන එක අපි පිතා කියලා කියනවා. ඊළඟට බහතු කියන එක බහතා කියලා කියනවා. ඒකට ඒක විශේෂ තැනක්. මොකද අකාරාන් අගට ආ කියන එක එකතු වෙලා මේ පඨමා ඒක වචනයේට මේන පද. එහෙම නැතුව අපි පටන් ගන්නකොට මේක ඕ කියලා එකක් එකතු වෙනවා. බුද්ධෝ කියලා කියනවා. එහෙම නැත්නම් ස්ත්‍රී ලිංග වල ගත්තාම වෙනත් විදිහක් නපුංසක ලිංග වල ගත්තාම පඨමා ඒක වචනේ අගට බිඳුව එකතු වෙනවා. ඒ වගේ එතකොට ආ කියන එක එකතු වෙනවා. ස්ත්‍රී ලිංග වල ආ කියන එක එකතු වෙන තැනුත් තියෙනවා. ඊට අමතරව ස්ත්‍රී ලිංග වල කඤ්ඤා ශබ්දය ඒත් පඨමා ඒක වචන. පඨමා ඒක වචන. කඤ්ඤා ශබ්දයට අදාළ ගොඩාක් වචන තියෙනවා. ශබ්ද, සද්ධා, මේධා, පඤ්ඤා, විජ්ජා, චින්තා, තණ්හා ඔය විදිහට මෙත්තා ඊළඟට සික්ඛා, බික්ඛා අපි පාලි අපි ගොඩාක් මේ ත්‍රිපිටකයේ අපට හම් වෙන වචන පූජා මෙන්න මේ ස්ත්‍රී ලිංගික ආකාරාන්ත පද හැටියට තියෙනවා. පිපාසා, වේදනා, සංඥා, චේතනා, දේවතා ඔය විදිහට ගත්තහම පජා අපි නිතර භාවිතා කරන ගොඩාක් මේ වචන ගත්තහම මේ හම්බ වෙනවා මේ ස්ත්‍රී ලිංගික ආකාරාන්ත පද. එතකොට ආකාරාන්ත පඨමා ඒක වචනේ ආ කියලාමනේ කොහොමත් එකතු වෙන්නේ. එතකොට කඤ්ඤා කියලා තිබ්බොත් එහෙම නැත්නම් පඤ්ඤා කියලා තිබ්බොත් එහෙම වේදනා කියලා තිබ්බොත් ඊළඟට ඉච්ඡා ওই විදිහට ආ කියන පදයෙන් අගට එකතු වෙලා විදිහට තියෙනවා නම් ඒක ස්ත්‍රී ලිංගික පදයක් වෙන්න පුළුවන් කියලා අපි මතක තබා ගනිමු. එහෙම නැත්නම් මේ කියපු පුරුෂ ලිංග පදවල පඨමා බහුවචනයක් හෝ පංචමී ඒක වචනයක් හෝ නැත්නම් මෙන්න මේ ශබ්ද සත්තු නත්තු පිතු බාතු කියන වගේ ඒක වචනයක් වෙන්න පුළුවන්. පොදුවේ ගත්තාම පඨමා ඒක වචනේ තියෙනවා මෙන්න මේ කඤ්ඤා ශබ්දේ ඒ ඇරෙන්න මෙන්න මේ ශබ්ද හතරේ ඊළඟට පඨමා බුද්ධ ශබ්දේ පඨමා බුද්ධ ශබ්දේ පුරුෂ ශබ්දේ කියලා කියනවා පඨමා. මෙන්න මේ තැන් තුනේ බුද්ධ ශබ්දේ හෝ මෙන්න මේ සත්තු නත්තු පිතු බාතු කියන මේ තැනේ හෝ කඤ්ඤා කියන මෙන්න මේ තැන්වල පඨමා ඒක වචනේ අගට ආ කියන එක තියෙනවා. එතකොට ඊට අමතරව ස්ත්‍රී ලිංගවල ඔබට මතක තබා ගන්න අවශ්‍ය නම් මාතා ඊළඟට දිහිතා කියලා තියෙනවා. මාතා, දීතා, දුහිතා මෙන්න මේ ශබ්දවලත් තියෙනවා. ඉතින් මේ ශබ්ද ඇත්තටම මෙන්න මේ මාතා, දීතා, දුහිතා කියන මේ ශබ්ද විතරයි තියෙන්නේ. මෙන්න මේ සත්තු නත්තු පිතු බාතු කියන ඒවට අදාළ අපි කියන්නේ ගෲප් එකක් හැටියට මේ වගේ වෙනත් ශබ්ද මේ පවුලේ ශබ්ද නැහැ. දැන් කඤ්ඤා ශබ්දය කියවම මේක පවුලක් වගේ. ඒ කඤ්ඤා ශබ්දයට අදාළව ගොඩාක් නාමපද තියෙනවා. ඒකනේ මම කිව්වේ අර කඤ්ඤා ශබ්දයේ වගේම වේදනා, පඤ්ඤා කියලා. එතකොට මම ඒකට මොකක් හරි ලකුණක් දාන්නම්. මෙන්න මේ highlight කරලා තියෙන්නේ. එතකොට මේ ගත්තාම මේක නිකන් පවුලක්. මේකේ group එකක් තියෙනවා. family එකක්. මේ ශබ්දයට අදාළ ගොඩාක් නාමපද කියවෙනවා. එතකොට යක්ති ශබ්දෙත් එහෙමයි.
එතකොට ඒකට අදාළව ගොඩක් නාමපද තියෙන නිසා අපි වැදගත් මේ තැන් අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ආ කියන එක අගට යෙදුනොත් එහෙම මෙන්න මේ 19ම මෙන්න මේ ශබ්දවල අදාළව පටමායක වචන වගේ එහෙම නැත්නම් පංචමී එක වචන එන්න පුළුවන් කියලා අපි මතක තියාගමු. පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග වල. ඊට පස්සේ ආයේ නපුංසක ලිංග පදවලත් පඨමාව සහ ආලපනේ කියන මෙන්න මේ විභක්ති වල මෙතන ඒ පඨමා ආලපන කියන එක වල චිත්ත මන කියන මෙන්න මේ ශබ්ද දෙකේ ප්‍රධාන වශයෙන්ම තියෙනවා නපුංසක ලිංග පදවලට. ඒක වර්ණගෙනකොට චිත්තා කියලා නෑ චිත්තං කියලා නපුංසක ලිංග වලින් අපි බලමු මන කියන શબ્දේ චිත්ත මන ඒකෙදී එන්නේ පංචමී එතනදීලා පඨමා ඒක වචන නෙමෙයි මේ චිත්ත කියන චිත්ත මන શબ્දවල තියෙන්නේ චිත්තා කියලා තියෙනවා පඨමා ඒක වචන. ඊට පස්සේ චිත්තා පඨමා ආලපන මේ දෙකේම පඨමා ආලපන ඒක වචන තියෙනවා. ඊට පස්සේ පංචමී බහුවචන කියනවා. පඨමා ආලපන බහුවචන. ඊට පස්සේ පංචමී ඒක වචන එනවා. මෙන්න මේ ඊළඟට මන කියන શબ્දෙත් පඨමා බහුවචනයට එනවා. ඊට පස්සේ ආලපන බහුවචනයට එනවා. ඊට පස්සේ පංචමී ඒක වචනයට එනවා. ඒක සා කියලා තමයි අගට එන්නේ. ඉතින් ඒක අපි වෙනම මෙන්න මෙතන දාලා තියෙනවා. මේ මන શબ્දේ තතිය පංචමී ඒක වචන වල අගට සා කියලා එනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ආ කියන ස්වරූපයෙන් නාමපදයන් අගට આવොත් එහෙම එන්නේ. එතකොට මෙන්න මේ අපි කලින් කතා කර බුද්ධ ශබ්දය, ඊළඟට සත්තුනත් මේ ශබ්ද, කඤ්ඤා ශබ්දේ, ඊට පස්සේ මේ චිත්ත මන කියන ශබ්දවල ඒ වගේදී පඨමා ආලපන බහුවචන. එතකොට පුරුෂ ලිංග වලත් අපිට ආ කියන එක ආවේ බුද්ධෝ බුද්ධා කියලානේ. පඨමා ඒකේ ආලපන දාන්න පුළුවන්. පඨමා ආලපන බහුවචන පදවලට. ඊට පස්සේ පංචමී ඒක වචනයට ගත්තනේ. එතකොට මේ ස්ත්‍රී ලිංගවල සමාන පුරුෂ ලිංගයේ සහ නපුංසක ලිංගයේ ගත්තාම පඨමාවයි ආලපනයයි පංචමී ඒක වචනය කියන ශබ්ද ගත්තාම නපුංසක ලිංගයත් එක්කත් ඒ විදිහටම තමයි කියෙන්නේ. දැන් චිත්තා කියලා කිව්වහම ඒක අපිට පඨමා බහුවචනයේ ගන්නත් පුළුවන්, පඨමා ආලපන බහුවචනයෙන් කියන්නත් පුළුවන්, පංචමී ඒක වචනයෙන් කියන්නත් පුළුවන්. බුද්ධා කියන શબ્දය ගත්තාම ඒකත් පඨමා හෝ ආලපන බහුවචනය හෝ පංචමී ඒක වචනයට ගන්න පුළුවන්. එතකොට ස්ත්‍රී ලිංගික શબ્දවල මෙන්න මේ શબ્දවල පඨමා ඒක වචනයට ගන්න පුළුවන් කඤ්ඤා කියලා. භාවිතයත් එක්ක ටික ටික හුරු වෙනකොට අපිට පහසුවෙන් මේ දේවල් වල අර්ථය ගන්න පුළුවන් වෙනවා. දැනට මේ කාරණාවන් දැනුමට එකතු කරගන්න සටහනක් වගේ දෙයක් ඔබ හදා ගන්න. එතකොට පරිවර්තනයත් එක්ක යනකොට අපි පාළි තෝරනකොට මේ දේවල් ඔබට පහසුවක් එනවා. ඊළඟට අපි නා කියන શબ્දයට එමු බලන්න. ඒ නා කියන එක අගට එකතු වෙන දැන් ආයන්නෙන් අපි සාමාන්‍ය ඔයන්න වගේ බුද්ධෝ කියනකොට ඒකේ පිටිසුදු ව්‍යංජනයක් අමුතුවෙන් එකතු වෙලා තිබුණේ නැහැ. මෙතන ගත්තහම නා කියන එක අල් නයන්නට ආයන්න එකතු වෙලා. එතන රා කියන එක අල් රයන්නට ආයන්න එකතු වෙලා. හයන්න ගත්තහම අල් තයන්නට ආයන්න එකතු වෙලා. එතකොට තා කියන එකත් ඒ වගේම ටිකක් පොඩි එකතුවක් අල් නයන්න තා කියන බහුවචනයකට යෙදලා තියෙනවා. සා කියන එක ඒත් අල් සයන්නට ආ එකතු වෙලා. එතකොට මෙන්න මේ යෙදීම් යෙදිලා තියෙනවා නම් යම් නාම පදයක අපි ගත්තොත් එහෙම අත්තනා කියලා අපි ගමු. අත්ත ප්‍රඤ්ඤ ඊළඟට අග්ගි ආදී මේ શબ્දවල අපි උච්චාරණය කරලා බලමු. අත්ත කියන එක අත්තනා, ඊට පස්සේ රඤ්ඤා රාජ්‍ය කියන શબ્දේ නම් පඨමා තතියා පංචමී ඒක වචනනේ.
එතකොට රඤ්ඤා කියලා රඤ්ඤා රාජිනා කියලා තමයි තියෙන්නේ. රාජිනා රඤ්ඤ શબ્දේ නම් රාජිනා කියලා කියවෙනවා. අග්ගි શબ્දේ නම් අග්ගිනා කියලා කියවෙනවා. ආදි શબ્දේ නම් ආදිනා කියලා කියවෙනවා. දණ්ඩිනා, වික්කුණා ඔය විදිහට පිතුනා, සබ්බඤ්ඤුනා කියලා අගට නා කියන එක එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ මොන විභක්තිවලද? තතියාව, කරණය, පංචමිය කියන මෙන්න මේ විභක්තිවල ඒක වචනේ. හොඳට මතක තියාගමු. මෙන්න මෙතන ඉඳලා අපි කියන කීපයක්ම විභක්ති තියෙනවා. ඒවා තතියා තතියා හෝ කරණය හෝ පංචමී කියන මෙන්න මේ විභක්ති වල ඒක වචන පැත්තට වැටෙන පද. අන්න ඒ පදවල අර්ථය අපි ගන්න ඕනේ ඒක වචනේ. දැන් අත්තනා කියලා තිබ්බොත් එහෙම අපි ඒක තතියා විභක්තියෙන් දැන් අත්තනාව කතම් පාපං අත්තනා සංකලිසයි. තමා විසින් කරන ලද යම් පාපයක් තියෙනවා නම් තමාවම ඒකෙන් කෙලසෙනවා කියලා කියනවා. එතකොට අත්තනා තතියා විභක්තියෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ රාජිනා කියලා මේක රඤ්ඤ කියන શબ્දය එයාට ව්‍යාකරණානුකූලව ඒක මේ පරණගෙන ඒක වෙනස් වෙන හැටි වෙනම කියලා දෙනවා. ඉතින් ඒක මෙතෙන්ට අවශ්‍ය නැහැ. රාජිනා කියලා මතක තියාගමු. එතකොට ඒත් රජතුමා විසින් කියලා කියනකොට අපිට රාජිනා කියලා කියන්නේ. එතකොට කින්න විසින් ගින්නෙන්. එතකොට අග්ගිනා කියලා කියන්න පුළුවන්. එතකොට ඔය විදිහට අපි බික්කුණා භික්ෂුව විසින් බික්කුණා. එතකොට ඔන්න ඔය අර්ථ තතියා කරණ පංචමී එක වචනෙන් අපි ගමු. ඊට අමතරව නපුංසක શબ્ද ගත්තාම ගොඩාක් බොහෝ නපුංසක ලිංග શબ્දවලත් මේ විදිහටම තතියාව කරණය පංචමී ඒක වචනයෙන්ම අගට මෙන්න මේ ඒ විභක්ති වල විභක්ති අගට යෙදෙන්නේ නා කියන එක. එතකොට අපි උදාහරණ කීපයකට ගියොත් එහෙම ඔබට වර්ණගිල්ල පොත තිබ්බොත් ගොඩාක් මේ උදාහරණ දකින්න පුළුවන්. එතකොට අපි නා කියන එක අගට ගත්තොත් එහෙම තතියා කරන පංචමී එක වචනයට නෙන්නේ. එතකොට අපි බලමු නපුංසක ලිංගවල ඒක තියෙනවා තතියා කරන පංචමී නේ. අට්ටි શબ્දය ගත්තොත් එහෙම අට්ටිනා කියලා කියනවා. ඊට පස්සේ දණ්ඩී શબ્දය ගත්තොත් දණ්ඩිනා කියලා කියනවා. ඊට පස්සේ ආයු කියන શબ્දය ගත්තොත් ආයුනා කියලා කියනවා. එතකොට ඒ වගේ શબ્දවල මේක වර්ණගෙනවා නා කියලා අගට. ඒක බොහෝ කියලා දාන්න නැතුව අපි මෙතන තියෙන શબ્ද ටිකම දාමු. අට්ටි, දණ්ඩී, ඊළඟට ආයු. මෙන්න මේ නපුංසක શબ્දවල මේ ඒක අගට නා කියලා එකතු වුණොත් එහෙම තතියා කරන පංචමී. මොකද චිත්ත શબ્දය ගත්තොත් එහෙම ඒ චිත්ත શબ્දේ නපුංසක ලිංග શબ્දයක්. ඒක අගට නා කියලා එහෙම එන්නේ නැහැ තතියා කරන පංචමී වල. ඊට පස්සේ මන શબ્දෙත් එහෙම එන්නේ නැහැ. ගුණවන්ත શબ્දෙත් එහෙම නා කියලා අගට එන්නේ නැහැ. ගච්ඡන්ත શબ્දෙත් එන්නේ නැහැ. අට්ටි, දණ්ඩී, ආයු කියන මෙන්න මේ අන්තිමටම තියෙන මේ වර්ණගෙන ශබ්දවල ඒ වගේ තවත් ශබ්ද තියෙනවා. එතකොට මෙන්න මේ ශබ්දවල අගට මේ තතියා කරන පංචමී බහුවචනයෙන් අපි අර්ථ ගන්නට ඕන. ඊට පස්සේ මේ පුරුෂ ලිංග වල කියපු මේ අත්ත රඤ්ඤ මේ ශබ්දවල අපි ගන්න ඕනේ. ඒක අත්ත ශබ්දය ගත්තාම මේ ශබ්දේ විතරයි. රඤ්ඤ ශබ්දය ගත්තාම ඒකෙත් වෙන ඒකේ ස්වરૂප නැහැ. අග්ගි ශබ්දය ගත්තාම අග්ගි ශබ්දය අර ඊපු විදිහට ගොඩාක් ඒ වගේම ශබ්ද තියෙන මේ අග්ගි කියන එක වෙනත් ඒ වගේ නාම පද තියෙනවා. ආදි කියන ශබ්දයක් තනිව තියෙන ශබ්දයක්. ඊට පස්සේ දණ්ඩී ශබ්දය අග්ගි ශබ්දය වගේම ඒකේ නාම පද පවුලක් තියෙනවා. එතන ගොඩාක් ඒකේ නාම පද ඒ වගේ ධම්මී ඥානි චක්කි ඔය විදිහට නාම පද වර්ණගෙනවා. ඊට පස්සේ බික්කු ශබ්දය ගත්තාම ඒ විදිහට බොහෝ නාම පද තියෙනවා. ඊට පස්සේ ජන්තු ශබ්දය තනියම තියෙනවා. අනිත් ශබ්ද වලින් නත්තු
නත්තු ශබ්දේ තියෙනවා. නත්තු ශබ්දේ මෙතන නැහැ. හරි. එන්නේ මේ ශබ්දවල තව ඒ වගේම බර නැගෙන. එතකොට මේවා මම තද පාටින් පාට කරලා තියෙන්නේ ඒක ඒ වගේම තවත් ශබ්ද තියෙන නිසා. අබ්බන්නේ කියන එකෙත් තියෙනවා. ඊළඟට රා කියන එක දැන් අපි කතා කරේ නා කියන එකනේ. ඊපස්සේ රා කියන එක අගට එන නාම පද ටිකක් අපි බැලුවොත් මොන වගේද ඉන්නේ කියලා. ඒකෙදි සත්තු කියන શબ્දය අපි ගත්තොත් එහෙම පුරුෂ ලිංග තතියා කරන පංචමී ඒක වචන ඒක වචන වලින් එතකොට විභක්තිය තතියා කරන පංචමී වචනේ ඒක වචන මේ මොනවද શબ્ද සත්තු නත්තු පිතු බහතු කියන මෙන්න මේ වගේ තයා කරන පංචමී ඒක වචන. ඔක වර්ණගල බැලුවොත් එහෙම සත්තාරා කියලා තමයි කියවෙන්නේ. නත්තාරා පිතරා ඊළඟට බහතු શબ્දයෙන් බහතරා කියලා කියවෙනවා. එතකොට මේ සත්තු නත්තු පිතු බහතු શબ્දවල රා වගේම මුලදී අපි කතා කරා ආ කියලා කියවෙනවා කියලා. ඒකේ අගට රා නෙමෙයි එන්නේ නේ. සත්තු නත්තු පිතු බහතු ඒවා නිකම්ම ආ කියලා කියන්නේ. සත්තා නත්තා පිතා බහතා කියලා තියෙනවා. එතකොට ඒවා පටමායක වචනේ. මේකට රයන්නක් ව්‍යංජනයක් අලුතෙන් එකතු වෙලා මේක කියවනොත් එහෙම සත්තාරා නත්තාරා පිතරා බහතරා කියනකොට විශේෂයි. ඒක අර මේ තතියා කරන පංචමී ඒක වචන අර්ථ ගන්නට ඕන. ඒතර ඒක වචනම තමයි හැබැයි විභක්තිය වෙනස් වෙනවා. පටමාවෙන්ට වඩා අර්ථ තතියා කරන පංචමී වලින් වෙනස්නේ. ඒ නිසා රා කියන කගට එදිනුනොත් මේ තතියා කරන පංචමී මේ සත්තු නත්තු පිතු බහතු කියන මේ ශබ්දවල අනුව අර්ථය ගන්නට ඕනේ. ඊට අමතරව තියෙනවා අගට තා කියන එක එකතු වුනහම කොහොමද කියලා. එතකොට ඒකේ ගුණවන්ත શબ્දේ සහ ගච්ඡන්ත શબ્දේ කියලා තියෙනවා. ඒ ගුණවන්ත ගුණවන්ත සහ ගච්ඡන්ත කියන શબ્දවල අගට ගුණවන්තා ගච්ඡන්තා කියලා අපිට වර්ණ ගන්න පුළුවන්. එතකොට ඒ ගුණවන්තා ගච්ඡන්තා කියනකොට තතියා පංචමී විභක්ති දෙක. තතියාවයි පංචමියයි ඒ වගේ පළවෙනි ඒක වචන පදයන්ගේ අර්ථ ගන්න ඕනේ. ගුණවන්තා ගච්ඡන්තා කියලා ගන්න ඕනේ. එතකොට ඊට අමතරව මේකේ තතියා පංචමී ඒක වචනාර්ථ ගන්න පුළුවන්. ඊට අමතරව පඨමා සහ ဒ ුතියා බහුවචන අර්ථ ගන්නත් පුළුවන්. පඨමා ආලපනක් වෙනවා. ဒ ුතියා ඒ බහුවචන. මෙන්න මේ අර්ථ මෙන්න මේ විභක්ති වලත් අර්ථේ තා කියලාකට ගච්ඡන්තා කියලා එනවා. එතකොට මේකේ විශේෂත්වය තමයි අගට න්තා එනවා. මේ දැන් මම මේකට කරපු කොටස දාගන්න මෙන්න මේ න්තා කියන શબ્ද වලට මේ අගට හැබැයි වෙනසක් තියෙන නිසා න්තා කියලා එනවා. එතකොට ඒක අර තතියා පංචමී කියන නිකම්ම ගුණවතා ගච්ඡතා කියනකට වඩා අගට තා තමයි එකතු වෙන්නේ. හැබැයි ගුණවන්තා කියලා න්තා කියලා එකතු වෙනවා. ඒක මේ සටහන මම හදලා තියෙනවා. ඒතකොට ඒක ගුණවන්තු ගච්ඡන්ත શબ્ද දෙකම තමයි ඒකේ න්තා කියලායි අගට එන්න ඕනේ. ඒක වෙනසක් තියෙනවා. ඒක මේ කියනකොට මට ඒක අමතක වුණා. ගුණවන්තා කියලා න්තා කියලා අගට යෙදුනොත් පඨමා ဒ ුතියා බහුවචන බහුවචන විදිහට අර්ථ ගන්නවා. න්තා දැන් අපි ක්‍රියාපදයක ඔය වගේ දෙයක් තියෙනවානේ. නම් පදවල මේක එහෙම නැහැ. මේ නීතියක් හැටියට මේ කියන එකක් නෙමෙයි. දැන් අපි ගමුකෝ ගච්ඡති කියනකොට යයි ගච්ඡanti කියනකොට යති කියලා අපි ගන්නවා බහුවචන. එතකොට මෙතන නිකම් මතකයට තියාගන්න කොත්තනක හරි තා කියලා අගට සාමාන්‍ය එකතු වෙලා තිබුණොත් ගච්ඡන්තා ගුණවන්තා නරාපිච්ච නේද අපි ඔය අහලා තියෙන බ්‍රහ්මා මාරා චින්දාච ඔය විදිහට ගුණවන්තා කියලා කියනකොට පඨමා විභක්තිය හෝ එහෙම නැත්නම් එතන ආලපනය ගන්නත් පුළුවන් ආලපන හෝ එහෙම නැත්නම් ဒ ුතිය විභක්ති වල බහුවචනාර්ථ
ඉන්න ඕනේ. ඒකම තියෙනවා මේ නපුංසක ලිංගවලත් ඒ ගච්ඡන්ත ගුණවන්තු ගච්ඡන්ත ශබ්ද. මොකද බොහෝ නපුංසක ලිංග පද තියෙනවා පුරුෂ ලිංගයේත් ඒ විදිහටම තියෙනවා. ඒක ලිංගයේ හැටියට නපුංසක වෙන්නත් පුළුවන් පුරුෂ ලිංග වෙන්නත් පුළුවන්. එතකොට ඔය ලිංග තුනේම සමහර නාම පද වර්ණ ගෙනව තියෙනවා. ඒවට තමයි අපි සර්වනාම කියලා කියන්නේ. ඒක වෙනම එකක්. කොට මෙන්න මේ ගුණවන්තු શબ્දේ ගච්ඡන්ත શબ્දේ එහෙම ගත්තාම ඒක නපුංසක ලිංග අර්ථ ගන්නත් යොදා ගන්නවා. ඒ පුරුෂ ලිංග શબ્ද වල අර්ථ යොදා ගන්නත් ගන්නවා. එතකොට අන්තා කියලා ගුණවන්තා කියලා මේක විශේෂයි. ඉතින් හැමතැනම නැහැ මේක. මෙන්න මේ අන්තා කියලා අගට වචන කියවෙනවා නම් මේ අටමා ඉවි ආලපන විද්‍යාවල බහුවචන ඉන්න ඕනේ. බහුවචන අර්ථ ගන්න ඕනේ. ඊට පස්සේ මේ අගට සා කියන එක එකතු වෙන එක ගොඩක් අඩුයි. මනෝ ශබ්ද මන කියලා කියනවා මනෝගණික ශබ්දවල. ඒක මනෝගණික ශබ්ද කියලා වෙනම මන කියන ශබ්දයට අදාළව කියවෙන වෙනත් නාම පද තියෙනවා. එතකොට අන්න ඒ නපුංසක ලිංග. එතකොට ඒ මන කියන ශබ්දේ තතියා පංචමී කියන මෙන්න මේ විභක්ති වල ඒක වචන පදවල අපිට අගට සා කියලා ඒකේ වර්ණගෙනවා. මනසා කියලා අපි කියන්නේ ඒකයි. එතන මන කියන එකත් පවුලක් ශබ්ද පවුලක් මේකේ තියෙනවා. මන සිර උර තේජ රජ ඔය විදිහට ගොඩක් වචන තියෙනවා. ඉතින් මේ පදවල අගට සා කියලා එකතු වෙනවා කියලා අපි මතක තියාගමු. එතකොට ඒ නපුංසක ලිංග මන ශබ්දේ අගට සා යෙදෙන පද. ඒ වගේම යා කියලා අගට යෙදෙනවා. මේකත් විශේෂයි. මොකද මේක ආවේනිකම ස්ත්‍රීලිංගික නාම පදයන් අඳුන ගන්න තියෙන විදියක්. මේක අගට යා කියලා හරි දැන් උකාරාන්ත වල නම් උයන් එක තුල යාගු යා ඒ විදිහට උයන් එක කියවෙනවා. ඒක උකාරාන්ත පදවල. සාමාන්‍ය ස්ත්‍රීලිංග පදවල එහෙම ගත්තාම තතියාව හෝ චතුත්ථිය හෝ ඡට්ටිය කියන මෙන්න මේ විභක්ති වල ගත්තහම අගට යා එහෙම නැත්නම් කියන එක සාමාන්‍යයෙන් හැම එකේම නැහැ. ඒ අර්ථ ගැනෙනවා තතියා චතුත්ථි ඡට්ටි. මේ શબ્ද ටික ගත්තහම තතියා මාතුයා කියලා එහෙම තිබ්බහම දැන් මාතු શબ્දය අපි ගමුකෝ යා තතියාවයි යා කියපුවාම රත්ති શબ્දය රත්ති ප්‍රතිශබ්දය ගත්තාම රත්තියා කියලා කියනවා. ඒක තතියාවෙන් චතුත්ථියෙන් ඡට්ටිය. රත්තියා කියලා ඒ විභක්ති සාමාන්‍ය මේ තතියාවයි පංචමියයි ගත්තාම එකට එක යනවා. චතුත්ථිය ඡට්ටිය එකට එක යනවා. එතකොට මෙතන ගත්තාම තතියාවයි අපි පංචමියත් මෙතන තියෙනවා. රත්තියා කියලා තියෙනකොට රත්තියා කියනකොට තතියා විභක්තියනොත් රත්තියා කියන්නේ. ළඟට කරණ විභක්තියනොත් රත්තියා කියලා කියන්නේ. චතුත්ථ විභක්තියත් රත්තියා කියලා කියන්නේ. පංචමී විභක්තියත් රත්තියා කියලා කියන්නේ. ඡට්ටියේ රත්තියා කියලා කියන්නේ. එතකොට ඒ රත්ති શબ્දේ. එතකොට රත්තියා කියලා අගට යා කියලා අගට යෙදුනොත් මෙන්න මේ විභක්ති හතරේම අපිට නිදහස තියෙනවා. අපිට ඒ අර්ථය ඒ වාක්‍යයට අනුව එකම විදිහ එකම වචනෙන් තියෙන ඒ විභක්තියට අනුව මේක ගන්න පුළුවන් නිදහස. අර්ථයේ බුද්ධ දේශනාවේ එහෙම අරගත් තැන් විමර්ශනය කරලා තමයි මේ තැන් මෙහෙම දාලා තියෙන්නේ. අන්න ඒ අනුව තත්තියා කියලා තිබ්බොත් මේ තත්තියා පංචමී චතුත්ථි ඡට්ටි කියන මේ අර්ථවලට අනුව ගන්න ඕනේ. ඒක නාමපද පවුලක්. ඒක ගොඩාක් ඒකේ නාමපද තියෙනවා. එතකොට බුද්ධි, බෝධි, භූමි, ජාති, පීති ඔය විදිහට නන්දි, සන්ධි, දිට්ඨි මේකත් අර අපි කලින් කතා කරපු මේ ස්ත්‍රීලිංග වල ගොඩාක් මේ මෙන්න මේ කඤ්ඤා શબ્දේ පටම එක වචන කිව්වනේ. ඒතර මෙන්න මේ શબ્දේ ගොඩාක් නාමපද ආවා කිව්වනේ. කඤ්ඤාවල සද්ධා, මේධා, පඤ්ඤා, විද්‍යා කියලා. එතකොට මේ අපි දැන් කතා කරන අර ඒ කතා කරේ යෝ කියන එකට නේද?
නෑ ආ කියන එකට කඤ්ඤා කඤ්ඤායෝ අගට ආ කියලා එකතු වෙන එකනේ. දැන් මේ අපි කතා කරන්නේ යා කියන එක. එතකොට යා කියලා අගට එකතු වෙනවා නම් ඒත් ගොඩාක් පාළියේ අපිට හම්බෙන නාමපද තියෙනවා. ආ කියන එක නෙමෙයි යා කියන එක. ඒත් ස්ත්‍රීලිංග විදිහම තමයි ස්ත්‍රීලිංග නාමපදවලමයි. ඒසොරි ස්ත්‍රීලිංගික වල තතියා පංචමී චතුර්ථ චට්ටි කියලා මේ විභක්ති හතරේම මේ අර්ථය අපිට ගන්න පුළුවන්. ඒකෙදි අපි ගත්තේ රත්ති කියන શબ્දේ. ඒ රත්ති කියන શબ્දේ ගත්තාම ඉද්ධි, බුද්ධි, බුද්ධි, බෝධි ඔය විදිහට කිත්ති, භූමි, ජාති, පීති, නන්දි, සන්දි, දිට්ඨි ඔය විදිහට මේ ස්ත්‍රීලිංගික ඉකාරාන්ත නාමපද මේ වගේ ඒ වගේ අගට යා කියලා එකතු වෙනවා. පීතියා, එතකොට පීතියාච විරාගා ඔය විදිහට අපි අහලා තියෙනවානේ. එතකොට භූමි, භූමියා, ජාතියා, ජාතියා සත්ත්වස්සානි, ජාතියෙන් අවුරුදු 7යි. එතකොට අපිට අන්න ඒ විදිහට විභක්ති අර්ථ අපිට ගන්න පුළුවන්. ජාතියා. එතකොට සතුත්තිය මේ රත්ති શબ્දේ නම් සත්ත්වමීත් තියෙනවා. ඉතින් අනිත් විභක්ති වල මෙන්න මේ රහණක් දාන්නම්. පංචමියයි සප්තමියයි දෙක සමහර විට අඩු වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න මේ තතියාව චතුත්ථ චට්ටි මේ ටිකේම අගට යා කියලා එකතු වෙනවා. නදී කියන શબ્දය ගත්තොත් ඊළඟට තියෙන නදියා තතියා විභක්තියෙත් යෙදෙනවා නදියා කියලා. කරණෙත් යෙදෙනවා. චතුත්ථියෙත් යෙදෙනවා. පංචමියෙත් යෙදෙනවා. චට්ටියෙත් යෙදෙනවා. සප්තමියෙත් යෙදෙනවා. එතකොට නදී කියන එක. ඒකත් ශබ්ද බොහෝමයක් ඒ නදී શબ્දයට අදාළව තියෙනවා. එතකොට අගට යා කියලා තමයි. ඊට පස්සේ යාගු කියන શબ્දය ගත්තොත් එහෙම යාගු શબ્දෙත් ඒකත් ශබ්ද පවුලක්. ඒකෙත් නාමපද ගොඩාක් යෙදෙනවා. යාගු යා ඊළඟට අපි ගත්තොත් එහෙම දද්දු කණ්ඩු කච්චු රජ්ජු ඔය විදිහට මේ යාගු කියන શબ્දයට අනුව යාගුයා දද්දුයා කණ්ඩුයා ඔය විදිහට යා කියන කගට එකතු වෙනවා. මේ යා කියන එක ස්ත්‍රීලිංග පදවල අපිට ගොඩාක් ආවේනිකවම යා කියන එක දකින්න ලැබෙනවා. අනිත් වෙන පුරුෂ ලිංග අපුසක ලිංග වල මේ යා කියන එක ආවේනික වේදෙන්නේ නැහැ. ප්‍රධානවම මේ යා කියලා අගට එකතු වෙන්නේ මේ ස්ත්‍රීලිංග පදවල. හොඳයි. එතකොට රත්ති නදී යාගු මෙන්න මේ ශබ්දවල යා කියලා අගට එකතු වෙනවා. ඊළඟට දිහිතු શબ્දේ තියෙනවා. ඒක තනියෙන් දිහිතු කියලා විතරයි තියෙන්නේ වෙන શબ્ද නැහැ. ඊළඟට දුහිතු කියලා තියෙනවා. ඊට පස්සේ ජම්බු කියන શબ્දේ තියෙනවා. එතකොට මේ හැම එකේම මේක සප්තමීට එනකම්ම තියෙනවා. වෙනසක් නැහැ. තතියා 3 5 4 6 7 මේ විභක්ති වලම මේ අර්ථයේ එකම අර්ථයට අනුව නෙමෙයි විභක්ති 7ටම අනුව අපට අර්ථ ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අගට අං කියන එක යෙදෙනවා. අගට අං කියලා එක යෙදුනොත් එහෙම අපි දන්නවා ප්‍රසිද්ධියේම බුද්ධ වචනේ බුද්ධ කියන શબ્දය ගත්තාම ඒ බුද්ධ શબ્දේ බුද්ධෝ බුද්ධා බුද්ධං බුද්ධේ කියලා නෙන්නේ. එතකොට පාඩම් කරන මුල්ම අපේ සැකිල්ලට යොදා ගන්න බුද්ධ શબ્දේ පුරුෂ શબ્දේ ද්විතියා ඒකවචනයෙන් තමයි මේ අං කියන කොටස තියෙන්නේ. එතකොට පොදුවේ බොහෝ පුරුෂ ලිංගයේ තියෙන බුද්ධ શબ્දය හෝ එහෙම නැත්නම් බොහෝ පුරුෂ ලිංගික શબ્දවල ද්විතියා ඒකවචනයට යෙදෙන්නේ අං කියලා. බුද්ධෝ කියලා ගත්තාම බුද්ධං අපි බුද්ධං කියලා පුරුෂ ලිංගයේ ද්විතියා ඒකවචනයට කියනවා. ඊට පස්සේ බුද්ධත්තා අත්ත් શબ્දෙන් අත්තං කියලා කියනවා. රාජං කියලා කියනවා. ගුණවන්තං අගට වෙනසක් නැහැ. බොහෝ පුරුෂ ලිංග ද්විතියා වලට අගට ඒ බිඳුව අං කියලා එනවා. ඉකාරාන්තවල නම් ඉන් කියලා අගට එකතු වෙනවා. උකාරාන්තවල නම් උන් කියලා ඒ කාර්යයට සම්බන්ධව කියවෙනවා. එතකොට අපිට මතක තියාගන්න පුළුවන් අකාරාන්තවල නම් අං කියලා කියවෙන්න පුළුවන්. එහෙම නැත්නම්
ඉකාරන්ත වල නම් ඉන් කියලා දණ්ඩින් කියලා කියවෙන්න පුළුවන්. එතකොට ඊළඟට උකාරන්ත වල යාගුන් කියලා කියවෙන්න පුළුවන්. ඒ විදිහට මේ ආවේනිකව ဒုတိ ය විභක්තියට අනුව කියවෙන්න. එතකොට ස්ත්‍රීලිංග පදවලත් ගත්තාම ඒත් එහෙමයි. ဒုတိ ය ඒකවචනයේටම තමයි ආවේනිකවම අං කියලා එකට වර්ණගෙන්නේ. මාතු කියන શબ્දය ගත්තාම මාතුන් කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ දීතු කියන શબ્දය මේකෙදි දීතං කියලා කියන්න පුළුවන්. ඒ විදිහට මාතු શબ્දේ නම් ဒုတိ ය වේදි කියනවා මාත් අගට රං කියන එක එකතු වෙලා මාතරං කියලා එන්න පුළුවන්. දිහිත කියනකොට දිහිතරං කියලා කියන්න පුළුවන්. කොට මේ විදිහට අගට මේ අං කියන එකම ස්ත්‍රීලිංගවල රං කියලා එකතු වෙලා කියවෙන පද තියෙනවා කියලා අපි මතක තියාගන්න. ඊට පස්සේ ඒ වගේම නපුංසක ලිංගවල ශබ්ද තියෙනවා. ඒ කියන්නේ පඨමා ඒක වචනේම තමයි වර්ණගෙන්නේ. හැබැයි අට්ටි දණ්ඩි ආයු කියන ශබ්දවල හැර. මොකද අට්ටි දණ්ඩි ආයු කියන ශබ්දවල අපි ගත්තොත් එහෙනම් මේ කියන්නේ පඨමා ඒක වචනේනේ. එතකොට ဒုတိ ය ඒක වචනේනේ අපි කියන්නේ. එතකොට ඒ ဒုတိ ය ඒක වචන වල ගත්තාම අපි ගමුකෝ අට්ටි කියලා શબ્දේ. ඒකට අට්ටි කියලා ආපුවාම පඨමා විභක්තිය වර්ණගෙන්නේ අට්ටි අට්ටි අට්ටිනී අට්ටින් අට්ටි අට්ටිනී කියලා. එතකොට අට්ටි શબ્දේ ဒုတိ ය ඒක වචනේ එක තියෙනවා. ඊට පස්සේ දණ්ඩි කියන શબ્දෙත් එහෙමයි. දණ්ඩි 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 දණ්ඩිනී දණ්ඩින් දණ්ඩි දණ්ඩිනී. දණ්ඩි කියලා දණ්ඩින් කියලා තමයි ඒ ဒုတိ ය තියෙන්නේ. ඊට පස්සේ ආයු කියන શબ્දෙත් එහෙමයි. ආයු ආයු ආයුනි ආයුම් ආයු ආයුනි ආයුම් කියලා තියෙනවා. කොට අට්ටි දණ්ඩි ආයු කියන පදවල වෙනසක් නැහැ. ဒုတိ ය ඒක වචනේ එනවා. ඒ හැර අනිත් නපුංසක ලිංග શબ્දවල පඨමා ඒක වචනේ ගොඩක් විශේෂ තැනක්. මොකද අපි දැන් චිත්තං කියලා શબ્දය ගත්තා කියමුකෝ. මේ චිත්තං කියන શબ્දය පඨම ဒုတိ ය ඒක වචන පදයක් නෙමෙයි. ඉතින් මොකද ඒක පඨමා ඒක වචන පදයක්. ඒ නිසා නපුංසක ලිංගවල තියෙන ශබ්ද තියෙනවා. මොනවද? චිත්ත, ඊට පස්සේ චිත්තං කියලා නෙන්නේ. ඊට පස්සේ මන කියන શબ્දය, ඊට පස්සේ ගුණවන් කියලා එනවා. ගුණවන්තු શબ્දය, ඊට පස්සේ ගච්ඡන්ත શબ્දය, ඊට පස්සේ මෙන්න මේ શબ્ද ටික. මෙන්න මේ શબ્දවල විශේෂයි පඨමා ඒක වචනයටත් අං කියලා තමයි එන්නේ. මේවට කියන අපි අර රූප සිද්ධිය තිබු නිග්‍රහිතන්ත කියලා શબ્ද. පඨමා ඒක වචනයට සාමාන්‍යයෙන් ඔකාරන්ත අකාරන්ත ආකාරන්ත ඉකාරන්ත කියලා එනවනේ. දැන් මේ බලන්න ඒක වචන පදයක් පඨමා ඒක වචනයක් තියෙනවා. ඒක අගට අං කියලා. ඒකට නිග්‍රහිතන්ත කියලා කියනවා. අට ආකාරයකට අපි රූප සිද්ධිය දා මුලින්ම බලනකොට ඔබට සටහන අවශ්‍ය නම් බලන්න. ගිය සතියේට කලින් සතිය පාඩමෙත් ඒක තියෙනවා. ගිය සතියේ සටහනේ මුල් සටහනේ තියෙනවා. මේ අගට අං කියලා එකතු වෙනවා. ඒවා නිග්‍රහිතන්ත ඒක වචන වලට ඉන්නේ බොහොම කලාතුරකින්. මේ නපුංසක ලිංග පඨමා ඒක වචනයට වෙනවා මෙන්න මේ ශබ්දවල. චිත්ත මන ගුණවන්ත මෙන්න මේ ගච්ඡන්ත මෙන්න මේ ශබ්දවල. ඒක ගොඩක් වැදගත්. ඊට අමතරව අපිට අං කියලා එනවා ඇවිල්ලා තියෙනවා කියලා තියෙනවා ස්ත්‍රීලිංග සප්තවි ඒක වචනයකට ආපු තැනක් තියෙනවා කියලා තියෙනවා. ස්ත්‍රීලිංග සප්තමි ඒක වචනවල අපි ගත්තොත් එහෙම කඤ්ඤා શબ્දෙත් කඤ්ඤායන් කියලා තියෙනවා. ඒක යන් කියලා තියෙන්නේ කඤ්ඤායන්. ඊට පස්සේ රත්ති શબ્දේ රත්යන් කියලා එනවා. රත්යන් රත්යන්. ඊට පස්සේ නදියන් කියලා එනවා. ඊට පස්සේ යාගුයන් කියලා එනවා. අපි ඒක අං කියලා නෙමෙයි යන් කියලා දාගමු. අං කියලා එක දාලා මේකේ යන් කියලා දාගමු. මේක බොහෝ ස්ත්‍රීලිංග සප්තමී ඒක වචනවල ඒකත් අපිට විශේෂ තැනක්. මොකද මෙහෙම සප්තමී ඒක වචනයකට මේ වගේ
දැන් එනවා ගොඩක් අඩුයි යන් කියලා. ඒ කියන්නේ අගට බිඳුවක් එනවා. ඒකට ස්ත්‍රීලිංග වල මේ අගට යන් කියලා එනවා. උදාහරණයක් ගත්තොත් එහෙම නදියන් කියලා කිව්වහම නදියන් නජ්ජන් කියලා ඒත් කියනවා. යාගුයන් මාතුයන් දිහිතුයන් දුහිතුයන් ඔය විදිහට බොහෝ ස්ත්‍රීලිංග බොහෝ සප්තමී ස්ත්‍රීලිංග සප්තමී ඒක වචන පදවල මේ යන් කියන එක එදෙන ආවේනිකම ලක්ෂණයක් හැටියට ඒක අපි පුරුෂ ලිංග වල ගත්තාම එහෙම අගට දැන් බුද්ධස්මින් කියලා ඊයෝ අංයෝ නාහි සමං ස්මාහි සමං ස්මින් සූ කියලා ස්මින් කියලා අගට එනවනේ ඒක එලින්ම ස්මින් කියන එකේ අගට බිඳුව එන එක ඒක විභක්ති වෘත්තයේම තියෙන විභක්තියේම සත්ත්ව විභක්තියේ තියෙන ස්මින් කියලා අගට එනවා. ඒක නෙමෙයි මෙතනදී මේ කියන්නේ යන් කියලා වගේ. ස්මින් කියනකොට එහෙම ස්මින් කියලා වචනේම එනවා. බුද්ධස්මින් කියලාම එනවා. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ අගට යන් කියලා. අගට එහෙම තැන් එන්නේ මෙන්න මේ ස්ත්‍රීලිංග සප්තමී ඒක වචනවල පමණයි කියලා අපි මතක තියාගන්න. ඊට පස්සේ තව කීපයක් තියෙනවා. අගට නී කියලා එන්න පුළුවන්. අගට රි කියන පදේ එන්න පුළුවන්. ති කියලා එන්න පුළුවන්. ඒකේ අගට නී කියන එක එනවා නම් යම් තැනක ඒක පුරුෂ ලිංගවල සහ නපුංසක ලිංගවල බොහෝ සෙයින් මේ මෙන්න මේ පදවල එන්න පුළුවන්. අපි අත්ත කියලා શબ્දය ගත්තොත් එහෙම අත්තවල අත්තනි අත්තනීනේ. එතකොට අත්තනී කියලා එන්නේ සප්තමී ඒක වචන. සප්තමී ඒක වචන වල මේ එන්න පුළුවන්. ආවේනිකවම මේ අත්ත શબ્දය ගත්තාම තනි ඒක තනි වචනයක් අත්ත කියන શબ્දය විතරයි තියෙන්නේ. ඊට පස්සේ රාජ කියන શબ્දය රාජ කියන શબ્දය තනි වචනයක් තනි එකක්. ගුණවා දණ්ඩ කියන શબ્දය දණ්ඩි දණ්ඩි කියන શબ્දය අග්ගී ඊට පස්සේ ආදී දණ්ඩි කියන එක දණ්ඩි શબ્දය ඊකාරාන්ත මේකේ බොහෝ શબ્ද තියෙනවා. ඒ නිසා මේ දණ්ඩි කියන શબ્දේ බොහෝ શબ્ද තියෙනවා. අගට දණ්ඩිනී කියලා කියනවා. ඒ විදිහට තියෙනවා මච්චු කියලා කියනවා. ජන්තු කියලා කියනවා. මේරු සත්තු සේතු රාහු ඔය විදිහට මේ පදවල අගට මේ දණ්ඩි කියන શબ્දය දණ්ඩි කියන શબ્දය ගත්තහම ධම්මී සමාන ධම්මී ඥානී හත්ති චක්කී මෙන්න මේ පදවල අගට දණ්ඩිනී ඊළඟට සංගිනී චක්කිනී මාලිනී යෝගිනී ඊළඟට පාපකාරිනී සත්තු ගහතිනී කියලා මේ විදිහට මේ පදවල අගට ඒක තමයි මේ විශේෂත්වය තමයි මේක කියවෙන්නේ නිකන් ස්ත්‍රීලිංග ස්වභාවයකට. නී කියලා අගට කියනකොට දැන් අපි උදාහරණයකට ගමුකෝ පාපකාරිනී කියලා. පාපකාරිනී කියලා කියනකොට ඊළඟට සත්තු ඝාතිනී අපි සාමාන්‍ය අපේ සිංහල වචනවල නම් මේ අගට වගේ ওই විදිහට එනකොට ටිකක් ස්ත්‍රීලිංග ස්වරූපයක් තමයි එන්නේ. එතකොට හැබැයි මේක පුරුෂ ලිංග શબ્දයක් අගට සප්තමී එක වචනේ නී කියලා එන්නේ. ඒක අපි මතක තියාගමු. අපිට ඉස්සරහදී මේක ගොඩාක් මේ දෙන්නේ නැහැ. සමහරට කලාතුරකින් හරි හම්බ වුණොත් අපි නී කියන එක අගට එනකොට මෙන්න මේ සප්තමී එක වචනේ මේ શબ્දවල එනවා කියලා මතක තියාගමු. ප්‍රධානවම ප්‍රකටවම තියෙන શબ્ද ටික තමයි මේ නපුංසක ලිංග වල තියෙන શબ્ද. චිත්ත શબ્දය ඒක චිත්තානි කියලා කියනවා අපි. එතකොට මන શબ્දය ඊට පස්සේ ගුණවන්තු શબ્දය ඊළඟට ගච්ඡන්ත શબ્දය අට්ටි දණ්ඩි ආයු කියන શબ્දය. එතකොට චිත්ත කියන શબ્දය ගත්තහම ඒකේ පඨමා ආලපන ဒ ුතියා බහුවචන. ඒ කියන්නේ චිත්තානි කියලා කියනවා. චිත්තානි තමයි එන්නේ. ඊට මන කියනකොට මනානි කියලා එනවා. ඊට පස්සේ ගුණවන්තු શબ્දයේදී ගුණවන්තානි කියලා එනවා. ගච්ඡන්තානි කියලා එනවා. පඨමා බහුවචන.
පඨමාව හෝ ආලපනය හෝ ဒုတိ යාව බහුවචන. ඊට පස්සේ ගච්ඡන්ත ගච්ඡන්තානි කියලා එනවා. ඊට පස්සේ අට්ටි අට්ටිනී කියලා එනවා. දණ්ඩි දණ්ඩිනී කියලා එනවා. ආයුනි කියලා එනවා. මෙන්න මේ අගට නි කියලා එනවා. ඒවා නපුංසක ලිංගවල මතක තියාගමු. නපුංසක ලිංගවල නයන්නේ නපුංසක ලිංගවල නියන්නෙන් අගට නියන්නෙන් බොහෝ දුරට අගට එකතු වෙලා තියෙන පද තියෙනවා. ඒක බොහෝ දුරට නපුංසක ලිංග චිත්තානි මනානි ඔය විදිහට දණ්ඩිනි කියලා එන්න පුළුවන්. එක පඨමා ආලපන ဒုတိ යා බහුවචන. ඒ විභක්ති වලට අනුව අර්ථ ගන්න ඕනේ. පුරුෂ ලිංග වල නම් කලින් කියපු විදිහට සප්තමී විශේෂයි එකක්. මේක සප්තමියට එන්නේ කලාතුරකින්. ඉතින් මේක මේ විදිහට આવොත් මේ අර්ථය අපිට සප්තමියෙන් දාලා බලන්න වෙනවා වාක්‍යයක් එක්කොත් එහෙම. ඒ වගේ තැනකදී ඒක සමහරට පුරුෂ ලිංග වුණොත් නම් සප්තමියෙන් අපිට ගන්න වෙනවා. අත්තනී කියන එක නිතරම එනවා. අත්තනී කියන શબ્දේ. එතකොට මේක ගොඩක් වෙලාවට යෙදෙනවා මේ අත්ත කියන શબ્දේ. ඒක ගොඩක් වෙන පද නැතත් මේක අපිට නිතරම පෙළේ දකින්න ලැබෙන වචනයක් අත්තනී කියන එක. එතකොට ඒ විදිහට අපි අර්ථයන් ගන්න මතක තියාගමු. ඊට පස්සේ රි කියන එක සත්තරි සත්තු කියන શબ્දේ නම් තිබුණා. සත්තු පිතු බහතු අගට රි කියන කොටස ගත්තාම සත්තරි කියලා එනවා. ඒ සප්තු શબ્දයේ එතකොට සත්තරි කියලා එනවා. ඊළඟට පිතු શબ્දය පිතරි කියලා එනවා. බහතු શબ્දයේ බහතරි කියලා එනවා. බහතු කියන શબ્දේ එතකොට මෙන්න මේ શબ્දවල සප්තමී ඒක වචනේ මේක මෙන්න මේකම තමයි අගට හැබැයි රි කියන කොට තමයි එන්නේ සප්තමී ඒක වචනේ සප්තමී ඒක වචනේ. ඊට පස්සේ අගට තී කියලා එනවා නම් ගුණවන්ත සහ ගච්ඡන්ත શબ્දවල එන බව තමයි සඳහන් වෙන්නේ. එතකොට ගුණවති ගච්ඡති කියලා තමයි යෙදෙන්නේ. එතකොට ගුණවති ගච්ඡති කියලා එනවා. ඒක සප්තමී ඒක වචනේ තියෙනවා ගච්ඡති කියලා. ඊට පස්සේ අපි ගමු ගුණවන්ත શબ્දයේ සප්තමී ඒක වචනේ ගුණවති කියලා තියෙනවා. ගුණවන්ත ගච්ඡන්ත શબ્ද ඒත් සප්තමී ඒක වචනේ තමයි තියෙන්නේ. අගට ති. ඒකට ආවේනිකව ගත්තාම මේ යන්නින් වගේ මේ එකතු වෙන මේ කියවෙන බොහෝ શબ્දවල අපිට පුරුෂ ලිංගවල නම් සප්තමී ඒක වචනෙන් අපට අර්ථය ගන්න දහස තියෙනවා. ඊපස්සේ ඒක නම් ස්ත්‍රීලිංග පදවල නම් එහෙම නියන්නු පියනු නම් අපට නැති තරම් මොකද ඒකේ බලාගෙන යනකොට නදී ඒව සාමාන්‍ය ස්ත්‍රීලිංග වුණත් ඒක කාරාන්ත පදවල එකකම තියෙනවානේ. ඒකට ඒ ඇරෙන්න මේ අමුතුවෙන් මේ ව්‍යංජනයක් එකතු වෙලා නියන්න තියන්න මේව එකතු වෙලා තියෙන ස්ත්‍රීලිංග මේ පුරුෂ ලිංග සහ නපුංසක ලිංග මෙන්න මේ શબ્දවල. එතකොට ඒ වගේදී මේ පුරුෂ ලිංග පදේ නාම පදයක නම් සප්තමී එක වචනෙන් ගමු. නපුංසක ලිංග වල නම් මෙන්න මේ අටමා ආලපන ဒုတိ යා බහුවචන වලින් අපි අර්ථය ගමු. එතකොට ගුණවති අගට තී කියන එක. එතකොට අවසාන වශයෙන් අපි බලමු තී කියන එක නපුංසක ලිංග වලත් ගච්ඡන්ත શબ્දේ තියෙනවා. ඒක තියෙනවා ගච්ඡන්ත શબ્දෙත් ගච්ඡති කියලා තියෙනවා. මේ බලමු කොහොමද ඇති ගච්ඡති. ඊපස්සේ ගුණවන්ත શબ્දෙත් ගුණවති කියලා සප්තමී ඒක වචනේට තියෙනවා. ඒකට එන්න මෙතෙන්ටත් අපි නපුංසක හෝ පුරුෂ සාමාන්‍ය පුරුෂ ලිංග හෝ නපුංසක ලිංග හෝ ඒ වචනවල අගට තී යෙදුනොත් මේ පොදුවේ මේ ලිංග දෙකටම සප්තමී ඒක වචනෙන් අර්ථ අපිට ගන්න පුළුවන් කියලා අපි මතක තබා ගන්න. එතකොට මේ ටික තමයි සාමාන්‍යයෙන් ප්‍රධානවම ගත්තාම අපිට මේ විභක්තියක ඒක වචනේ බහුවචනේ හඳුනා ගන්න. ඊළඟට ශබ්දවල
තියෙන විභක්තියයි වචනයයි. විභක්තිය මොකක්ද? ඒක ප්‍රථම විභක්තියද, ද්විතියද, තතියද කියන එකත් ඊට පස්සේ ඒක ගත්තහම ඒක වචනද බහුවචනද කියන එක ප්‍රධානවම තේරුම් ගන්න අපට උපකාර වෙන යතුරු ටිකක් තමයි මෙතනදී මේ කියවුනේ. ඒකෙදි අපි ගත්තහම මේ පොදුවේ අපිට අර විභක්ති ප්‍රත්‍ය ටිකක් අපි මතක් කරානේ ඒක ව්‍යාකරණ වල තියෙනවා. ඒ පොදුවේ යෙදෙන විභක්ති ප්‍රත්‍ය වලින් අපි ගත්තහම තියෙනවා දැන් බුද්ධේන ඒන කියලා එහෙම අගට තියෙන කොටස් තියෙනවා. එතකොට ඒන කියන එක සාමාන්‍යයෙන් සතියාවෙන් අපි ගත්තොත් එහෙම අපි එකක් දාමු ඒන කියන එක આવොත් එහෙම ඒන කියලා අගට આવොත් එහෙම බුද්ධ ශබ්දයේ තතියා ඒක වචනයට තමයි තියෙන්නේ. ඒක වචන වලට තමයි තියෙන්නේ. එතකොට ඊට අමතරව අපි ගත්තොත් එහෙම දැන් බුද්ධ ශබ්දයේ එහෙම තමයි බුද්ධේන ඊට පස්සේ අත්තහම බුද්ධ ශබ්දයේ අර්ථ ශබ්දේ නම් අත්තේන කියලා කියනවා. රාජේන කියලා කියනවා. ඔය විදිහට පොදුවේ හැම විභක්තියකම වගේ මේ ඒන කියන එක කියවෙනවා. ගච්ඡන්තේන ඔය විදිහට බොහෝ නාම පද ස්ත්‍රීලිංග හෝ බොහෝ තෙන් මේ පුරුෂ ලිංග වල ඒන කියලා එනවා. ඊට පස්සේ ඒකෙන් නැත්තේ කීපයක් තියෙනවා. නැති කීපයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම කාරාන්ත පදවල ගත්තාම මේ ටික නැති හැර කියලා දාමු අපි මේක අග්ගී. මොකද වැදගත් වෙන්නේ අපි මේ ටික ඒන කියන શબ્දයේ මොන වගේ විභක්තියද නැත්තේ කියන එක. තතියා අග්ගි શબ્දේ ගත්තාම තතියා තියෙන අග්ගිනා කියලා අගට අර අපි කතා කරන්නේ ආ කියලා. අගට බුද්ධ શબ્දේ මේ විදිහට ආ කියලා එනවා. එතකොට මේ ගත්තාම අග්ගිනා කියලා තියෙනවා. අගට නා කියලා එකතු වෙන කොටසේ අග්ගි කියන එක මේ අග්ගි කියන එක එන්නේ තතියා කරන පංචමී එක වචනේටනේ. දැන් මෙතන මේ වගේ ගත්තාම තතියාවේදී අග්ගේන කියලා එන්නේ නැහැ. එතකොට අග්ගි શબ્දය ඊට පස්සේ මේ කියන පුරුෂ ලිංගවල ඊට පස්සේ ආදි શબ્දය ගත්තාම තේත් නැහැ. ඊළඟට දණ්ඩි කියන શબ્දෙත් නැහැ. මේ શબ્දවල අපිට අර තතියාවෙන් අපිට වචන හඳුනගන්න හම්බෙන්නේ නැහැ. පික්කු શબ્දේ ජන්තු શબ્දේ ඔය විදිහට ජන්තේන වික්කේන කියලා අපි කියන්නේ නැහැ කවදාකවත්. එතකොට දණ්ඩේන වික්කේන එහෙම කියන්නේ නැහැ. සත්තු શબ્දේ මේ શબ્දවල ඇත්තේ නැහැ. එතකොට පොදුවේ අපි ගත්තාම අපිට තියෙන මේ වගේ තේ නැහැ. මේ શબ્දවල අපිට මේක දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට පොදුවේ බුද්ධ શબ્දේ ගත්තාම අත්ථ શબ્දේ ගත්තාම රාජ શબ્දේ ගත්තාම ගුණවන්තු શબ્දේ ගත්තාම ගච්ඡන්ත શબ્දේ ගත්තාම මෙන්න මේ වගේ වල තමයි ඒන කියලා තියෙන්නේ. බුද්ධ අත්ථ රාජ ඊපස්සේ ගුණවන්තු શબ્දේ බුද්ධ රාජ ගුණව ගච්ඡන්ත શબ્ද. මෙන්න මේ શબ્දවල තතියා ඒක වචනේ. මෙන්න මේ තතියා ඒක වචනේ මේක කියනවා. ඒ කියන එක. ඒ ඇරෙන්න අනිත් පුරුෂ ලිංගවල බොහෝ ඒ වගේදී එහෙම දෙන්නේ නැහැ. එතකොට ඒන කියලා අපි ගත්තොත් එහෙම ස්ත්‍රීලිංග පදවල ඒන කියලා කොටසක් අපිට බලමු හම්බෙන්නේ කියලා.
ස්ත්‍රීලිංග වල එන කියන කොටසක් නැහැ. ඊට පස්සේ නපුංසක ලිංගවල තියෙනවා. චිත්ත ශබ්දේ තියෙනවා. මනේන කියලා තියෙනවා. චිත්තේන කියලා තියෙනවා. ඊට පස්සේ ගුණවන්තේන තියෙනවා. ගච්ඡන්තේන තියෙනවා. තතියාවේ අට්ටිනා. මේකේ නපුංසක ලිංගවල අට්ටි ශබ්දේ. අට්ටි ශබ්දේ නැහැ. අට්ටේන කියලා එහෙම නැහැ. දණ්ඩි ශබ්දේ නැහැ. දණ්ඩි ශබ්දේ නැහැ. ඊපස්සේ ආයු කියන ශබ්දේ නැහැ. මෙන්න මේ ප්‍රධානම මේ ශබ්දවල නැහැ. හැර ඔන්න මෙන්න මේ ශබ්දවල හැරෙන්න ඒන කියන එකෙන් ආවේනිකම මේ ශබ්ද වලින් ඒන කියන එක මේ විභක්ති වල යෙදෙන්නේ. ඔන්න ඒ විදිහට ප්‍රධානම ගත්තාම ඒන කියන එක. ඊට පස්සේ ඒබි ඒහි කියන තව විභක්ති තියෙනවා. ඒ දේවල් බොහෝ විභක්ති වල යෙදෙනවා. ඉතින් ඒ වගේ සාමාන්‍ය යෙදෙන්නේ නැති විභක්ති ටික තව කීපයක් තියෙන. ඒවා ගොඩාක් මේ අපිට ත්‍රිපිටකයේ කියනකොට හම් වෙනවා. පොදුවේ තතියා විභක්තියෙහි ඊළඟට පංචමේ විභක්තියේ එහෙම බුද්දේබි බුද්දේහි ඒබි ඒහි කියලා එහෙම තිබ්බොත් එහෙම ඒවා පොදුවේ අපිට වෙන විභක්ති වල එහෙම පැටලීමක් වෙන්නේ නැහැ. බහුවචන අර්ථයක් තමයි ඉන්නේ තතියාව හෝ පංචමේ හෝ ගන්න තියෙන. ඉතින් ඒක මොකද අපිට බැරිම වෙලාවක් එහෙම නැතුව මේ ඒක වචනයක යෙදෙන අවස්ථාවක් එන්නේ නැහැ කොහොමද. ඒබි ඒහි කියලා අගට වගේ යෙදුනොත් බුද්දේබි බුද්දේහි කියලා තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මාතුහි කියලා කියන්න පුළුවන්. හිත්තේහි ඒවා ස්ත්‍රීලිංග පුරුෂලිංග කොච්චර වෙනස් වුණත් තතියාවෙන් පංචමයෙන් තමයි අපිට අර්ථ ගන්න තියෙන්නේ. ඒ වගේ ඒක ගැටලුවක්. එතකොට අනිත් එක තමයි අන්තිමටම තියෙන සු කියන එක. මොකද අගට සු කියලා එනවා නම් ඒ කියන්නේ උයන්නත් එක්ක එනවා නම් ඒක සප්තමී බහුවචනය. ඒක ගොඩාක් වැදගත්. ඒක මතක තියාගන්න. සු කියන එක. එතන අපි AB එහි දෙකක් දාමු. පොදුවේ තතියා පංචමී බහුවචන. මේකත් අපි දාගමු. එතකොට සු කියලා આવුත් එහෙම අගට ඒසු කියලා එනවා. ඒසු කියලා එනවා. අගට දැන් උකාරාන්ත වගේ නම් ඉසු කියලා එනවා. උකාරාන්ත උසු කියලා බික්කුසු කියලා එනවා. අගට කොහොමද සු යන්නමයි එන්නේ. ඒක පොදුවේ ගත්තාම සප්තමී බහුවචනයක්. සප්තමී බහුවචනයක්. පොදුවේ අගට ඔය සු කියන එකේ આવුත් එහෙම. ඒක විභක්ති ප්‍රත්‍ය වලත් ආවේනික විභක්ති ප්‍රත්‍යක් හැටියට නෝ ස්මාහිතනම් ඉස්මින් සු යන්න අගට එන්නේ. එතකොට මේ සු කියලා අගට එනවා. බුද්ධේසු කියලා කිව්වොත් බික්ඛුසු කියලා කිව්වොත් එහෙම දණ්ඩීසු කියලා කිව්වොත් එහෙම අපිට බොහොම පහසුවෙන් මතක තියාගන්න අගට සු කියලා આવුත් එහෙම සප්තමී සයන්නෙමනේ සප්තමී බහුවචන පදයක් තමයි එන්නේ. ඉතින් මේ ටික මම හිතනවා සෑහෙන්න ප්‍රමාණවත්. එතකොට මේ ටික හැබැයි මේ මොකද මේ ටික කියලා දෙන්නේ නැතුව ඒක තේරුම් ගන්න ක්‍රමයකුත් නැහැ. ඒ නිසා ඒකට සංකීර්ණ වෙන්න පුළුවන්. නමුත් මෙතනින් මෙන්න මේ සීමාව තුළ අපිට ටිකක් අර්ථ ග්‍රහණය කරගන්න පුළුවන් වුණොත් ඒක ටිකක් සංසන්දනාත්මකව මේ ටික නිතර ටිකක් බලලා මේ කාරණාවන් ටිකක් අපිට ඔළුවට දාගත්තට පස්සේ පහසුවෙන් පරිවර්තනයකට යන්න පුළුවන්. ඒ නිසා හැමෝටම අපි කියන්නේ දැන් මේ අද ඉගෙන ගන්න මේ කාරණා ටික පුළුවන් නම් ඊ සතියකත් එක්ක බලන්න. බලලා මේක දැන් අපි පාඩම අදම දානවා. එතකොට මේ ටික මම මේ PDF එකක් ලැබෙන්න සලස්සන්නම්. මේකට තව අමුතුවෙන් අමතරව අපිට බැරි වෙලාවත් බලනකොට අතපසු වෙච්ච දැන් මේ ස්ත්‍රීලිංග එකට හරි නපුංසක ලිංග මේ හිස් තියෙන තැන් තියෙනවනේ. සමහර වෙලාවට බලනකොට අපිට අතපසු වෙලා දාන්න බැරි වෙච්ච තැන් තියෙනවා නම් ඒවත් සම්පූර්ණ කළාම මම එකක් දාන්නම්. එතකොට නැවත ඒක බලන්න. මේ බලලා මේ අගට යෝ මේවා යෙදෙන වචන ත්‍රිපිටකයත් එක්ක තියෙන උදාහරණ ටිකක් මම
පුළුවන් වුණොත් නිදර්ශනත් එක්ක දාන්න වාක්‍ය ටිකක්. එතකොට ඒක තවත් ඔබට උපකාර වෙයි. එතකොට අර්ථයත් එක්ක ඔබ අපි එහෙම වුණොත් ඊළඟ සතියේ මේ නාමපද වර්ණගීම සම්බන්ධව අවසාන වශයෙන් අපට කියලා දෙන්න තියෙන කොටසක් හැටියට ඒ වර්ණගීම උදාහරණත් එක්ක අපි කතා කරමු. එතකොට ඒකත් එක්ක ඊට පස්සේ අර්ථ අපි ගන්න බලමු. එතකොට මේක මේ මුල් පාඩම් දැන් දෙකක් කරන්න උනානේ. එතකොට මේ දෙකේදී ටිකක් ඔබට සංකීර්ණ හෝ යාන්ත්‍රික ගතියක් දැනුණා නම් ඒක මගහැරෙන්න අපි ඊළඟ සතියේ ප්‍රායෝගික උදාහරණත් එක්ක දැන් මේක උදාහරණ ගත්තේ නැහැනේ වාක්‍යෙ. උදාහරණයකට මේ නාමපදයක් විතරයි ගත්තේ. අපි මේක ටිකක් පිරීලා එනවා ත්‍රිපිටකයේ තියෙන වාක්‍යයක් නිදර්ශනයක් ගාථාවක් හරි එහෙම ගත්තහම ඒව අරගෙන අපි ලබන සතියේ තනිකරම මේ ඒ අභ්‍යාසයක් හැටියට අර්ථ තෝරගන්න අපි ලබන සතියේ පාඩම අපි යොදා ගමු. එතකොට ඒක අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. ඒ ටික මොකද එතනින් තමයි අපි පරිවර්තනයට දැන් මේ ඉගෙන ගත්ත ටික අපි ෆීල්ඩ් එකට යන්නේ. ඒ නිසා ඊළඟ සතියේ පාඩම අනිවාර්යයෙන්ම වැදගත්. ඉතින් සම්බන්ධ වෙලා කොහොම හරි ඒ කොටස ඉගෙන ගන්න. මොකද මේ කතා කරපු කාරණා ටික ඔබට ඔළුවට ඇත්තටම ප්‍රායෝගිකව තේරෙන්න ගන්නේ ඒ ටිකත් හරියට ආපුවාට පස්සේ. හොඳයි. එතකොට මම හිතනවා අද දවසට ටිකක් මේ කාලය වැඩිපුර මම ගත්තෙත් මේක ආයෙම දවසකට ගියොත් එහෙම ඒක තවත් අපහසු වෙනවා. ඒ හින්දා පුළුවන් තරම් කිය යුතු කාරණාවන් ටික පිටු කරලා නිදර්ශනත් එක්ක මේ ටික කොහොම හරි අපි පැහැදිලි කරගත්තා. ඉතින් අපි ලබන සතියේ කතා කරගත්ත විදිහට ඉතුරු පාඩම් ටික අපි සාකච්ඡා කරමු ප්‍රායෝගික තැන් එක්ක. ඉතින් අද මේ දැන ඉගෙන ගත්තා වූ කරුණු කාරණාවන් සෑම දිනාටම ඒකාන්ත වශයෙන්ම තම තමන්ගේ ජීවිතය තුළ මේ ධර්මයේ තව තවත් අධ්‍යයනය කරන්න ප්‍රායෝගිකව යෙදෙන්න ඒ අර්ථ තේරුම් අරගෙන ධර්ම කාරණාවන් වටහා ගන්න හැම දිනාටම උපකාරයක් වේවා. ඒ තුලින් ධර්ම සුඛාවබෝධය ඇති කරගෙන මේ ප්‍රතිපදා මාර්ගයේ හරියාකාරව ගමන් කරගෙන සෑම දිනාටම මේ දුක් ඇති සංසාර කතරින් අත මිදුණු ඒ උතුම් නිර්වාණගාමී ප්‍රතිපදාව මතු කරගන්නටම දියුණු කරගන්නට ඉදිරියට යා ගන්නටම හැකියාව වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. උදව් උපකාර කළා වූද අපට ගුරු හරුකම් ලබා දෙන අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ආචාර්යයන් වහන්සේ ඇතුළු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ වැඩපිළිවෙල හරියාකාරව ඉදිරියට පවත්වාගෙන යන්න අප කැප වෙන පින්වත් දායක කාරක මව්වරු පියවරු සෑම දිනාටම මේ ලැබුවා වූ උතුම් නව වසර ජයග්‍රාහී ගුණයෙන් නුවණින් වැඩෙන සාමකාමී ජීවිතයක් ගත කරන්නට ලැබෙන ධර්මකාමී ජීවිතයක් තව තවත් දියුණු කරගන්නට ලැබෙන දාන සීල භාවනා ප්‍රතිපත්තීන් පූර්ණේ කරගන්නට ලැබෙන ආධ්‍යාත්මික සැනසීම කරා ගමන් කරගන්නට ලැබෙන උතුම් නව වසරක් වේවා. මේ අස්තීර වූ මේ ජීවිතය තුළ අපි මේ ඉදිරියට යන ඒ අභියෝගයක් මැද්දේ උනත් ඉදිරියට යන මේ නිර්වාණ ගමන නිවන් ගමන අපට ඉක්මන් දිනයක භවයකදීම සම්පූර්ණ කරගන්නට සියලු සසර දුකින් අත මිදෙන්නටම මේ සියලු කුසල් එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊ අවුරුද්ද පුරාට ජීවිතේ පුරාවටත් සිට කරගත්තා වූ සියලු පින් සිහිපත් කරගෙන මේ සියලු පින් අපට ඒ ප්‍රාර්ථනාව ලෝකෝත්තර ප්‍රාර්ථනාව සාක්ෂාත් කරගන්නට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරගනිමින් අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත
අච්චයංකම මේ ධම්ම සම්දිත්තිකා කාලික අච්චයංකම මේ සංඝ පුඤ්ඤක්ඛෙත්තානුත්තර හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා සාදු 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 සෑම දිනාටම තෙරුවන් සරණයි.